තිරුවන් සරණයි. අදත් අපි උදෑසන මේ සෝදානම අපේ සුපුරුදු ධම් සභාව දහම් හමුව පවත්වන්නට අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 1 වෙනිදා බදාද දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට ධම් සභාවට එකතු වෙන්නේ. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම ධම් සභාවට එකතු වී සිටිනවා. හැමදෙනාම අපේ කල්යාණ මිත්‍රත්වයෙන් ආයිතාම ගෞරවයෙන් පිළිගනිමු. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසෙලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අපටත් නිවීම සැනසීම පිණිස මේ උතුම් ධර්ම දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා අපි බුද්ධ වන්දනාවෙන් මේ ධම්ම හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි අපේ ධර්ම අවබෝධයේ පිණිස ධර්ම සාකච්ඡා මාලාවක් අපි දිගු කලක් තිස්සේ පවත්වාගෙන ලබනවා. සූත්‍ර දේශනා පදනම් කරගෙනයි අපි මේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නේ. ඒ අනුව මේ සූත්‍ර ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්. මෙහි ඉලක්කය පරමාර්ථය අරමුණ ධර්ම අවබෝධය, ධර්මයේ සහ විනය අවබෝධ කර ගැනීම. ධර්මයේ සහ විනය අවබෝධ කර ගැනීමෙන් පරමාර්ථ දෙකක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. එකක් ලෞකික පරමාර්ථයක්, අනික ලෝකුත්තර පරමාර්ථය. ලෞකික පරමාර්ථය වෙන්නේ අපි මේ මරණයෙන් මෙහා පැත්තේ අපේ ජීවිතය පහසුවෙන් සැහැල්ලුවෙන් කරදර බාධා අඩු නැත්නම් කරදර බාධා අවම කරගත්ත ජීවිතයක් සකස් කර ගැනීම. කරදර බාධක නැති නෙවෙයි, අවම කරගත්ත ජීවිතයක් සකස් කර ගැනීම. ඊළඟට නැවත මේ කරදර බාධක දුක්ඛ දෝමනස් උපායාසයන්ට ඇද වැටෙන්නේ නැති වෙන විදිහට ලෝකුත්තරත්වයට පත්වීම, එහෙම නැත්නම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම. මේ පරමාර්ථයන් දෙකටම අදාළව තථාගත දහමේ මාර්ගෝපදේශන තිබෙනවා, මඟ පෙන්වීම කියලා තිබෙනවා. ඉතින් මම හිතනවා ලෞකිකත්වයේ ඇතුළේ නම් ඒ තරම්ම අපි ලොකු අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන නැහැ. ඒවා කලින් කල වෙනස් වෙමින් දිසමතාවයන්ටපත් වෙමින් ජීවිතේ ගලාගෙන යනවා. වර්තමානයේ ගත්තත් අපිට පේනවා අපේ සාමාන්‍ය ලෞකික ජීවිතය කොහොමදත් අපි බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන මට්ටමකින් කවදා වුණත් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගොඩ නැගුවත් මහන්සි වෙලා ඒක හරිම తాවකාලිකයි. ඒක වෙනස් වෙලා යනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ ස්වභාවය තියෙන. ඉතින් ඒක නිසා අන්න ඒ ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගෙන ඒකෙන් කම්පිත තත්වයටපත් නොවි කටයුතු කරන්න අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගැනීම ප්‍රධාන වශයෙන්ම මේ ධහමේ ඉලක්කය, පරමාර්ථය. ධහමෙන් මඟ පෙන්වන්නේ ඒ සඳහා. ඒක අපිට ලෝකුත්තරත්වය කියලා කියන්න පුළුවන්. ලෝකුත්තරත්වයටපත් වෙන්නේ මේ ලෞකිකත්වයේ ඇතුළෙමයි. ඒකෙන් පිට නෙවෙයි. ලෞකිකත්වය හරියට හසුරුවා ගැනීම, එහි ස්වභාවයේ තේරුම් අරගෙන එයින් අකම්පිත වීම තමයි ලෝකුත්තර කියලා කියන්නේ. ගොක් අය හිතන්නේ මේ
ලෞකිකත්වයෙන් බැහැරවීමක් ලෝකුත්තරත්වය කියලා කියන්නේ. ලෝකුත්තරත්වය කියන්නේ ලෞකිකත්වයෙන් බැහැරවීමක් නෙමෙයි. ලෞකිකත්වය ගැඹුරින් අවබෝධ කරගෙන ඒ තුල වාසය කරනවා අනිශ්චිතව. මහා සතිපට්ඨාන දේශනාවට අනුව කිව්වොත් අනිශ්චිතෝ විහෙරති නච කිංචි ලෝකේ අන්න ලෝකේ කිව්වේ ලෞකිකත්වයේ තමයි. නච කිංචි ලෝකේ උපාදීය. කිසිදු ලෞකිකත්වයක් උපාදාන කරන්නේ නැහැ. ඒ ලෞකිකත්වයේ තුල අනිශ්චිතව වාසය කරන. ඒ කියන්නේ ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැතුව වාසය කරන. ඒක තමයි ලෝකුත්තරත්වය කියලා කියන්නේ. එතන තමයි මේ කියන පූර්ණ නිබ්බානේ නිවීම තියෙන්නේ. ඉතින් අන්න එතෙන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා ගන්නටයි අපි මේ ධම්සභාව ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් මේ කටයුතු සංවිධානය කරන ඇත්තෝ ඒ වගේම මේවට සහ සම්බන්ධ වෙලා මේ යහපත් කාර්ය වඩාත් සාර්ථක කරගන්න නොඑක් අයුරින් උදව් උපකාර කරන සියලුම දෙනා අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් කෘතවේදීව ශීපත් කරනවා. හොඳයි අපි පහුගිය සාකච්ඡා කීපයක් අපි පවත්වාගෙන ආවා චූල වේදල්ල දේශනාව පදනම් කරගෙන. ඊට පස්සේ අපි තවත් සූත්‍ර යෝජනා කරන්න කියලා අපි කියලා තිබුණේ. යනවා ගොඩක් සූත්‍ර ධර්ම යෝජනා වෙලා තිබුණා. ඉතින් අපි එයින් අද දවසේ තෝරාගත්තේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායටයි ඇතුළත් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ මුලම සූත්‍ර 50 හඳුන්වන්නේ මූල පණ්ණාසක කියලා. ඒ 50 නැවතත් කොටස් 5කට බෙදෙනවා වර්ග වශයෙන්. මුල්ම වර්ගයේ මූලපරියාය වර්ගයේ. මේ මූලපරියාය වර්ගයේ දෙවණියට සඳහන් වෙන්නේ සබ්බාසව සූත්‍රය. සූත්‍රයටම අපි කෙලින්ම යමු. මම හිතනවා මේ සූත්‍රය පරිශීලනය කරන්න දැන් හැමදෙනාටම ඉඩ අවකාශ තිබෙනවා සූත්‍ර පරිශීලනය කරන්න. ඒ අනුව tipitaka.lk මෘදුකාංගයෙන් පුළුවන්කම තියෙනවා මේ සූත්‍ර පරිශීලනය කරන්න. ඒ අනුව අපි සූත්‍රයට අවධානය යොමු කරමු. පළමුවෙන්ම සූත්‍ර නිදානයේ තියෙන. නිදානය කියලා කිව්වේ පසුබිම් කතන්දරයට. ඊටාම කෙටියෙන් තියෙන්නේ ආනන්ද හැඳුරු වාර්තා කරනවා එවම් මේ සුතං කියලා මහම මෙහිමයි අහලා තියෙන්නේ. මේ වාර්තා කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී සූත්‍ර සකස් කරන වෙලාවේ. මහා කාශ්‍යප හැඳුරු අහපුවාම මේ සබ්බාසව සංවර පරියාය කවුද කොහේදී කාටද දේශනා කරේ කියලා තමන් වහන්සේ අහලා තියෙන විදිහට කියනවා. මේ මා විසින් එවං සුතං මෙහිමයි අහලා තියෙන්නේ. ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ භගවා භාග්‍යතුන් වහන්සේ ඒකං සමයං එක් සමයක සාවත්‍යං සවැත් නුවර අනාථපිණ්ඩිකස්සාරාමේ විහෙරති. අනාථපිණ්ඩික සිටුවරයාගේ ආරාමේ වාසය කරන අවස්ථාවේ වාසය කළා. ඒ අවස්ථාවේ తත්‍ර භගවා බික්ඛු ආමන්තේසි භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කැඳවල නැත්තම් අමතලා මේ දේශනාව කරා. වදන්තේ තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං එහෙමයි කියලා ඒ ආමන්ත්‍රණයට ප්‍රතිඋත්තර දුන්න ශ්‍රාවකයෝ භගවා භාග්‍යතුන් වහන්සේ ඒතං අවෝච මේ දේශනාව මේ කාරණේ මේ ධර්මපරියාය දේශනා කළා කියලා බොහොම කෙටියෙන් සූත්‍ර නිදානය නැත්නම් පසුබිම් කතන්දරේ කොහොම තියලා තියෙනවා. ඊළඟට ඇතුළත් වෙලා තියෙන සබ්බාසව සංවර පරියායං ඕ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි කියලා අවවාදයක් කරලා පටන් ගන්න. භික්ඛවේ ශ්‍රාවකයිනි නුඹලාට මම
සබ්බාසෝ සංවර පරියාය දේශනා කරනවා. තං සුනාත ඒක හොඳින් අහන්න, සාවධානව සංසුන්ව හොඳින් අහන්න. සාදුකං මනසිකරෝත හොඳින් මෙනෙහි කරන්න. ඒක හිතලා මතලා හොඳට කල්පනා කරලා තේරුම් ගන්න කියන එක. මම දැන් ඒක වාසිස්සාමි මම ඒක පැහැදිලි කරලා දෙනවා. ඒවම් බන්තේති කෝතේ බික්කෝ භගවතෝ පච්චස්සෝසුම් භගවායිතදෝපති. එහෙමයි කියලා ප්‍රතිඋත්තර දුන්නම භාග්‍යතුන් වහන්සේ එතෙන් සිට මේ දේශනාව කරනවා. පළමුවෙන් ඕවාදය කරලා. ඊට පස්සේ සූත්‍රයේ තියෙන්නේ ඔය දේශනා සංක්ෂිප්තය. අපි ඒකට කියන්නේ උද්දේශ කියලා. කෙටියෙන් කියනවා යම්කිසි කාරණයක්. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නොඅජානතෝ නොඅපස්සතෝ. ශ්‍රාවකයිනි මේ ආසවක්ඛය ආසවානං khයං ආශ්‍රවයන්ගේ ගෙවා දැමීම ජානතෝ පස්සතෝ නොඅජානතෝ නොඅපස්සතෝ. මේ කෙලෙස් ගෙවා දැමීම ආසව ගෙවා දැමීම දැනගෙන, ඒ කියන්නේ ඒක ගෙවා දමන ක්‍රමය දැනගෙන කියන එකයි ජානතෝ කියුවේ. ඊළඟට පස්සතෝ තමා තුළ ඒවා ඇති නැති බව දැකගෙන කළ යුතු දෙයක්. පළමුවෙන් අපි ආසව සහ ආසව ගෙවා දමන ක්‍රමය දැනගන්නවා. ඒක තමයි ජානතෝ කිව්වේ. පස්සතෝ කියලා කිව්වේ කෙලෙස් තමා තුළ ඇද්ද නැද්ද කියලා දැක ගන්නවා. සිහි නුවණ යොදලා තමා වෙතම ඒක දැක ගන්නවා. ඒකයි පස්සතෝ කිව්වේ. එතකොට ඔය දෙකෙන්ම තමයි ආසවක්ඛය ආසව දුරු කිරීම, ආසව ක්ෂය කිරීම, ආසව ගෙවා දැමීම කළ හැක්කේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදැන නොදැක මෙය කළ නොහැකි කියලා. එතකොට ඒක දැන දැක ගැනීමත් කොහොමද කරන්නේ කියලා කිංච වික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති. කොහොම දැනගන්නකොට කොහොම දැක ගන්නකොටද මේක මේ ආසවක්ඛය වෙන්නේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. එතකොට නුවණින් දැක ගැනීම නුනුවණින් නොවේ. මානසිකාර කියන වචනේදී මෙනෙහි කිරීම කියලා අපේ සාමාන්‍ය පරිවර්තනයේ දෙන්නේ. නුවණින් මෙනෙහි කිරීමෙන් ආසව දුරු කරන්නේ. නුනුවණින් නොවේ කියලා. ඒකම කියනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ආසවා උපජ්ජන්ති උප්පන්නාච ආසවා පවඩ්ඩන්. නුනුවණින් අයෝනිසෝ මනසිකාර කිරීමෙන් නූපන් ආසව උපදිනවා, උපන් ආසව වැඩෙනවා. ඊළඟට යෝනිසෝ චකෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ආසවා න උපජ්ජන්ති උප්පන්නාච ආසවා පහියන්ති. නුවණින් මෙනෙහි කිරීමෙන් උපන් ආසව ගෙවිලා යනවා. ඒ වගේම නූපන් ආසව උපදින්නේ නැහැ. ඔහොම කියලා ඊළඟට ආසව ක්ෂය කිරීමේ විවිධ ක්‍රම පරයාය කියලා අපි කියනවා. එවැනි විවිධ ක්‍රම 7ක් කියනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. ඇතැම් ආසව තියෙනවා දස්සන. ඒවා පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කර ගැනීමෙන්ම දුරු කළ හැකි. ඒ වගේම අත්ති ආසවා සංවරා පහතබ්බා. සමහර ඒවා සංවරයෙන් දුරු කළ යුතු දේවල්. ඉන්ද්‍රිය සංවරයෙන්. ඊළඟට අත්‍යාසවා පටිසේවන.
පටිසේවණයෙන් යම් දේ ඇසුරු කිරීමෙන් ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඇසුරු කිරීම සේවනා නෙවෙයි පටිසේවන. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඇසුරු කිරීමෙන් දුරු කරන්න පුළුවන්. අත්‍යාසවා අදිවාසන සමහර ඒවා ඉවසා දරා ගැනීමෙන් දුරු කරන්න පුළුවන්. අත්‍යාසවා පරිවර්ජන සමහර ඒවා මගහැර යෑමෙන් දුරු කරන්න පුළුවන්. අත්‍යාසා විනෝදන ඒවා සම්පූර්ණයෙන්ම හිතින් බැහැර කිරීමෙන් දුරු කරන්න පුළුවන්. අත්‍යාසවා භාවනා පහතබ්බා සමහර ඒවා ඇතම් කුසල් වඩා ගැනීමෙන් දුරු කරන්න පුළුවන් කියලා. ඔහොම මේ ධර්මපරියාය උද්දේශ වශයෙන් කෙටියෙන් දේශනා කරනවා. ඉතින් එතන ඉඳලා තියෙන්නේ විභංගය. එකින් එක පැහැදිලි කරන මේ දස්සනා සංවරා පටිසේවනා අදිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා කියන මේ සප්තපරියාය එකින් එක විභංග වශයෙන් විස්තර වශයෙන් පැහැදිලි කිරීමක් එතන ඉඳලා තියෙනවා. ඉතින් අපි සූත්‍රයේ විභංගයට යන කලින් මේ ආසව කියන වචනය පිළිබඳ යම්කිසි අදහසක් ඇති කර ගැනීම සුදුසුයි කියලා මම හිතුවා. මේ කෙලෙස් හඳුන්වන්න එහෙම නැත්නම් අකුසල මනෝභාවයන් හඳුන්වන්න අපේ ධර්මයේ විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. සමහරට අකුසල චේතනා, මිච්ඡා දිට්ඨි කියන වචන මූලික වශයෙන් යෙදලා තියෙනවා. මොකද අකුසල මනෝභාවයන් ප්‍රධාන ධාරා දෙකකට බෙදලා තියෙනවා. දෘෂ්ටිමය දෝෂ සහ ඒ වගේම හැඟීම් පැත්තේ දෝෂ කියලා. දැන් චේතනා, චිත්ත චේතනා, චේතෝ, චේතසික වැනි වචන වලින් අදහස් කරන්නේ ඊතරම හැඟීම් පැත්ත. අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා වගේ හැඟීම් පැත්ත, ඉමෝෂනල් සෙක්ෂන් එක, ඒ සයිඩ් එකේ පැත්ත තමයි අදහස් කරන්නේ. ඊළඟට ඔය දිට්ටි වගේ වචන වලින් ප්‍රකාශ වෙන්නේ ඊතරම අවබෝධමය පැත්ත, බුද්ධිමය අවබෝධමය පැත්ත, වටහා ගැනීම පැත්ත, තේරුම් ගැනීම පැත්ත, කොග්නිටිව් මේ සෙක්ෂන් එක, ඒ සයිඩ් එක. එතකොට ඔය අංශ දෙක ප්‍රධාන වශයෙන් චිත්තාවේගීය සහ බුද්ධිමය කියන අංශ දෙක පෙන්නනවා අපේ මානසිකත්වයේ මානසික තත්ත්වයන්. එතකොට මේ දෙකට අදාළව ඔය කෙලෙස් හඳුන්වලා තියෙනවා අකුසල චේතනා විදිහට එක පැත්තක්, අනිත් පැත්තෙන් අකුසල සංඥා විදිහට අනිත් පැත්ත පෙන්වන්න පුළුවන්. වැරදි වැටහීම, වැරදි ආකාරයේ තේරුම් ගැනීම කියලා. ඔය අංශ දෙකට වෙන් කරලා දක්වලා තියෙනවා. ඊළඟට පොදුවේ ඔය අංශ දෙකේ මේවා හඳුන්වන නම් අපිට හමු වෙනවා. එකක් තමයි මේ ආසව කියන වචනේ. ආසව. තවත් වචන තියෙනවා නීවරණ, සංයෝජන, කිලේශ, උපක්ඛිලේශ වගේ වචන යෙදিলা තියෙනවා. එතකොට ඔය හැම එකක්ම ගත්තම එක්තරා අපිරිසිදු ස්වභාවයක් එක පැත්තකින්. මානසික අපිරිසිදු ස්වභාවයක්, මානසිකව ඒ වගේම නිකන් මනසේ දුෂ්කරතාවයකුත් තියෙනවා, දුක්ඛ ස්වභාවයකුත් තියෙනවා. ඔය කිලේශ, උපක්ඛිලේශ, සංයෝජන, නීවරණ, ආසව වගේ වචන වලින් කියවෙන්නේ ඒ ස්වභාවය. ඉතින් මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ අකුසල මනෝභාවයන් සඳහා ආසව කියන වචන. ආසව කියන වචනේ තියෙනවා පැහි පවතිනවා කියන අදහසක්. එතකොට මනසේ දිගු කලක් තිස්සේ පවතින, කැකෑරෙමින් පැසෙමින් පවතිනවා වගේ අදහසක් ආසව කියන වචනේ අර්ථය අපිට ගන්න පුළුවන්. එතකොට කිසියම් කැකෑරෙමින් පැසවමින් කලක් තිස්සේ පවතින අකුසල මනෝභාවයන්, දෘෂ්ටිමය හෝ චින්තාමය අකුසල මනෝභාවයන්
මේකෙන් අදහස් කරනවා. ඒකයි. ඉතින් ඒවා දැන් ආසවම බෙදලා තියෙනවා. සමහර තැනක 3ට, සමහර තැනක 4ට බෙදලා තියෙනවා. කාමාසව, භවාසව, අවිජ්ජාසව කියලා බෙදලා තියෙනවා. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව කියලා බෙදලා තියෙනවා. මේ අවිජ්ජාසවයම දිට්ඨාසව, අවිජ්ජාසව කියලා දෙකට බෙදලා තියෙනවා. මේක ඉතින් අර ඒවා දේශනා කරන අවස්ථාවේ දේශනාව ශ්‍රවණය කරන අයගේ ස්වභාවය සලකලා සමහර ඒවා තවත් වැඩිපුර විභජනය කරලා බෙදා දක්වලා තියෙන අවස්ථාත් තිබෙනවා. ඊට අනුව මේ ආසව කැකෑරෙමින් පැසෙමින් කලක් තිස්සේ මනසේ පවතින දෘෂ්ටිමය හෝ චින්තනමය දෝෂ ආශව කියලා කියන්න පුළුවන්. එතකොට ඒවා කාමය, පංචකාමය සම්බන්ධ ආශව වෙන්න පුළුවන්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එවැනි ක්‍රියා ඊට අදාළ වස්තු, කාම වස්තු සහ කාමී ක්‍රියා ඇසුරින් ගොඩනැගිච්ච කාම සංකල්ප තියෙනවා. මෙන්න මේ සංකල්පයන්ගේ නැත්තම් ඒ කාමයන් ඇසුරු කරගෙන ඇති වෙලා තියෙන කාමුක අදහස් තමයි කැකෑරෙමින් පැසෙමින් හිතේ දිගින් දිගට පවතිනා වූ කාමුක අදහස් කාමාශව කියන්න පුළුවන්. එහෙම. ඊළඟට ඒ කාමයට එක්කම පටලැවිලා තියෙන තවත් එකක් තමයි භව. ඒකයි කාම තණ්හාව ළඟට භව තණ්හා කියලා කියන්නේ. ඒක නිකන් 아무තු විදිහට කාමයට එක්ක බැඳිලා තියෙන එකක් ඔය භව කියන්නේ. භව කියන්නේ අපි දන්නෝ තත්ත්ව, මට්ටම්, ලෙවල්. යම් තත්ත්වයන් භව කියලා කියනවා. එතකොට එවැනි තත්ත්වයන්ට කාමය නිතරම කාමය වැඩි තත්ත්වයන් තමයි සාමාන්‍ය මනසෙන් අපේක්ෂා කරන්නේ. සාමාන්‍ය මනස කිව්වේ මම මෙතන අසුතව පුතුජන මනසයි. අසුතව පුතුජන මනසේදී නිතරම මේ භව කාමය තමන් ඉන්න මට්ටමට වඩා වැඩි කාමයක් විඳින්න පුළුවන්, අත්පත් කරගන්න පුළුවන් තැනක් තමයි නිතරම අපේක්ෂා කරන්නේ. එවැනි භවයක්, එවැනි තත්වයක් තමයි. එතකොට මේ කාමයේ නිසාම කාම තණ්හාව නිසා, කාමාශාව නිසා, කාමාශවය නිසා භවආශවයට යනවා. කාම තණ්හාව නිසා භව තණ්හාවට යනවා. කාම රාගය නිසා භව රාගයට යනවා. එහෙමයි. කාම සහ භව දෙකේ තියෙනවා නිතරම බොහෝම ළඟ සම්බන්ධයක්. බොහොම ළඟ සම්බන්ධයක් තියෙනවා. නිතරම අර භවය කියන එකේ ඉලක්ක වෙන්නේ දැනට තියෙන කාමයට වඩා වැඩි කාමයක් ඇති තැනක් තමයි. ඒකයි දැන් මේ ජීවිතේ අපි භව කිව්වම කර්ම භව සහ උප්පත්ති භව හැටියට භව දෙකට බෙදෙනවා. ඉතින් සමහර විට කර්ම භවයේදී ස්වභාවය තමයි අර වැඩිපුර කාමයේ ඇති තැනට යන්න අවශ්‍ය කරන කර්ම කරන. කාමයේ විඳින්න පුළුවන් කාමයට අදාළ කර්ම කරන. ඒ තමයි කාම භවයේ හැටි. කර්ම භවයේ හැටි. ඊළඟට උප්පත්ති භවයේ ගත්තම මීට වැඩිය කාමයේ වැඩියෙන් ඇති උපතක් වෙනුවෙන් කල්පනා කරනවා. නැත්නම් එවැනි උපතක් සඳහා සැලසුම් කරනවා. උප්පත්ති භවයක් වෙන්නේ. ওই විදිහට මේ ජීවිතයේදී මේ ජීවිතයෙන් පසුවටත් මේ කාමයේ වැඩියෙන් භුක්ති විඳින්න පුළුවන් විදිහේ දේවල් තමයි මේ මිනිස්සු සැලසුම් සැලසුම් කරමින් ඉන්නේ. ඒක සියුම්ම බැලුවම එහෙමයි. ඉතින් දැන් මෙතන මිනිස්සයා කියලා නිකන් පිටස්තර අර්ථයෙන් ගන්න හොඳ නෑ. තමා තුලින් දැක ගැනීම තමයි මෙතන කරන්නේ. ඉතින් ඒකයි ඥානතෝ පස්සතෝ කියලා මේ දේශනාව පටන් ගත්තේ. මේ ස්වභාවය දැනගත් ආර්ය ශ්‍රාවකයා ඊළඟට එන්නේ පස්සතෝ කියන ක්‍රියාකාරකමට. දැක ගැනීම කියන එක.
දැක ගැනීමේදී අජ්ජත්තං තමයි අංක 1ට. තමා තුලින් දැක ගන්න තමයි ප්‍රයත්නය. මේ කියන කාම ආසව, භව ආසව, නැත්නම් කාම තණ්හා, භව තණ්හා, කාම රාග, භව රාග මා තුල පවතිනවාද කියලා මා විසින්ම විමසා බැලීම. එතෙන්ට එනකොට ධර්මයේ භාවනාවට හැරෙනවා. ධර්ම ඥානය, ධර්ම අවබෝධය, දහම් දැනුම තමයි අපි භාවනාවට හරවගන්නේ. ඒ ගැන ටිකක් හිතලා බලලා චින්තාමය භාවනාමය වශයෙන් එන්න ඕන. එහෙම ආවම තමයි ආසවයක් කියන්නේ මොකද්ද කියලා හරියටම දැනගත්ත දේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඥානාති දැන ගැනීම, පස්සති දැක ගැනීම. ඥානාති පස්සති. ඥානතෝ පස්සති. එහෙම වුණොත් තමයි මේ ආසවක්කේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට කාම ආසව කිව්වම එතනින් අදහස් කරන්නේ ඔන්න ඔය පංචකාම, කාම වස්තු සහ කාමයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් මනසේ තියෙන දිගින් දිගට මනසේ පවතින චින්තාමය හෝ දෘෂ්ටිමය දෝෂ. ඒවා ඉතින් කැකෑරෙමින්, පල් වෙමින්, පැසෙමින් දිගට පවතින නිසා ආසව කියලා කියනවා. කාමාසව. ඊළඟට භවආසව කිව්වේ අර විදිහට මේ කාමයේ වැඩියෙන් භුක්ති විඳින තැන් පිළිබඳ අපේ තියෙන ආසව. ඉතින් ඕවා හරි සියුම් කාරණා අපි ටිකක් ඕවා ගැන කතා කරන්න අවශ්‍යයි මේ පරයය පැහැදිලි කරගන්න කලින්. ඉතින් කාමාශව අපිට හුඟක් වෙලාවට පැහැදිලි. ඒවා ඉතින් මම හිතන්නේ ගොඩාක් විස්තර කිරීම අවශ්‍ය කරන්නේ නැහැ. අපිට අත්දැකීමෙන් අපි තුලින් කාමාශව දකින්න පුළුවන් තවමත් අරිහත් භාවයටපත් වෙලා නැතිනම් විශේෂයෙන් කාමරාග පටිග සෝතාපන්න, සකදාගාමි, අනාගාමි සාමාන්‍ය ඔය සම්ප්‍රදායික පැහැදිලි කිරීමෙන් ගියොත් අනාගාමි ඵලය ලබන තෙක් කාමරාග පවතිනවා කියන්නේ. කාමරාග පවතිනවා යම්තා කාමරාගය පවතිනවාද කාමරාග කියන සංයෝජන ධර්මය ඒතක් සකදාගාමි කියන්නේ ආපහු කැරකිලා කාමයට එනවා කියන එක. කාමයට, භවයට ආපහු කැරකිලා එන ඔය මනස. සකදාගාමි කියන්නේ ආපහු කැරකිලා එනවා කියන එකනේ. එතකොට යම් වෙලාවක කාමයේ ආදීනව ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන කාමාසවය, කාම තණ්හාව, කාම රාගය ඒ හිතින් බැහැර වුණාද එතකොට අනාගාමී වෙනවා. ඒ බැහැර වුණු తත්වය තමයි අනාගාමී කියන වචනයෙන් හඳුන්වන්නේ. යම්කිසි මානසික తත්වයක් අනාගාමී කියන වචනයෙන් හඳුන්වන්නේ. නැවත නොයන කියන අදහස. නැවත නොයනවා කියලා කියන්නේ ඒ හිත ආපහු කාමරාගයට වැටෙන්නේ නැහැ. කාම තණ්හාවට, කාමාශවයට වැටෙන්නේ නැහැ. කාමාශවයේ ගෙවි ගියයින් පස්සේ ආපහු කාමරාගයට, කාම තණ්හාවට වැටෙන්නේ නැහැ. ආපහු එන්නේ නැහැ කියන එකයි න ආගාමි න වෙනුවට අන් ආදේශ වෙනවා පාලි භාෂාවේ. අන් ආගාමි අනාගාමි වෙන්නේ. මේක මානසික තත්වයක් මිසක මේ වෙන කොහේරි ලෝකයක ඉඳලා මේ ලෝකෙට එනවා කියලා කියන එක නෙමෙයි. ඉවැනි වැරදි අර්ථකථන අටුවා වලින් දීලා තියෙනවා. සමහරට ඒවා තේරුම් ගන්න නැතුව ඒවා පොතපතේ ලියවිලා තියෙන දේශනාවල කියවිලා තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ කාම රාගය, කාම තණ්හාව තියෙනවා සෑහෙන කාලයක්. ඒ කියන්නේ සෑහෙන කාලයක් කියන්නේ කාමයේ ආදීනව හරියට ප්‍රත්‍යක්ෂ නොකරන තාක් අපේ හිතේ කාම රාගය, කාමාශවය, කාම තණ්හාව තියෙනවා. ඉතින් ඒක දුරු කරන්න නම් අපිට අරක තමයි ක්‍රමවේදය. කාමයේ ආදීනව නුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝච මනසිකාරෝ. මෙතන සූත්‍රයේ දේශනා කරලා තියෙන විදිහට, සබ්බාසෝ සූත්‍රයේ දේශනා කරලා තියෙන විදිහට කාමයේ ආදීනව නුවණින් මෙනෙහි කිරීම කරනවා. එතකොට අර uppannāca කාමාසව
පහියන්ති. අනුප්පන්න කාමාසවා න උප්පජ්ජති. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට කාමාසව භවසවත් ඒත් එමය අර විදිහට කාමය වැඩි තැන් පිළිබඳව තියෙන තණ්හාව භව තණ්හා භව රාග ඒ පිළිබඳ අදහස කැකෑරි පැහි තියෙනවා නම් ඒක භව ආසව එහෙමයි. ওই විදිහට කාම භව දෙකට අමතරව අවිජ්ජාසව කියලා තුන්වෙනි ආසවයක් උගන්වනවා. යම් යම් අනවබෝධයන් නොදැනුවත්කම් කියලා. එහෙම. ඒවත් සම්මාදිට්ඨික වෙනකන් සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන තෙක් සහ ඒ ධර්මයේ තේරුම් ගන්නා තෙක් ඔය අවිජ්ජාසව අපේ හිතවල තියෙනවා. දෘෂ්ටිමය දෝෂ, වැරදි දෘෂ්ටි, වැරදි වැටහීම්, වැරදි අවබෝධයන් දිගටම තියෙනවා. කැකෑරි පැහි. ඒකයි ස්වභාවය. ඉතින් ඔය අවිජ්ජාසවම ආපහු දිට්ඨාසව කියලා කිව්වෙත් ඒකමයි. දිට්ඨාසව කියලා ආයි නැවත ප්‍රභේදයක් අපිට හම්බ වෙනවා. හතරක් හැටියට දක්වන තැන්වල වැරදි වැටහීම තුළ දෘෂ්ටිගත වීම තියෙනවා. යම් යම් මතාන්තරවල අදහස්වල එල්බගත් ස්වરૂපේ දිට්ඨිගත ස්වභාවය කියලා කියනවා. දෘෂ්ටිගත වීම. මිච්ඡා දිට්ඨි කියලා අපි ඒකට කියනවා. සංඥා විපල්ලාස කියලා කියනවා. අවිජ්ජා කියලා කියනවා. ඔය වගේ වචන යෙදিলা තියෙනවා. එතකොට සද්ධර්මයේ ශ්‍රවණය කරන තෙක් ශ්‍රවණය කෙරුවට මදි. සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාබෝධය ලබන තෙක් මේ දිට්ඨාසව දෘෂ්ටිමය දෝෂ කියන්නේ යම් වැරදි මතාන්තර විශ්වාස පිළිගැනීම් වල සිටීම සිදු වෙනවා. යම් දවසක සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒක තේරුම් ගත්තොත් ශ්‍රවණය කරාට නම් මේක වෙන්නේ ශ්‍රවණය කරලා තේරුම් ගත්තොත් අන්න දිට්ඨාසවය අවිජ්ජාසවය ගෙවිලා යනවා. එතකොට මෙතෙන්දී ආසව ගෙවා දැමීම සඳහා යොදලා තියෙන වචනේ සංවර කියලා. සංවර කියන වචනේ යොදලා තියෙන්නේ ආසව සංවර පරියායං වෝබික්ක වේදේසිස්සාමි සබ්බාසව සංවර පරියාය දේසිස්සාමි කියලා එහෙමයි ආරම්භ වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ ආසව ගැන අපි යම්කිසි අදහසක් ඇති කරගන්න ඕන පළමු කොට ඒක තමයි ඥානතෝ කියලා කියන්නේ දැනගන්නවා කියන්නේ. තේරුම් ගන්නවා වටහා ගන්නවා ආසව කියන්නේ මෙන්න මේවා කියලා. හිතේ පැසවමින් කැකෑරෙමින් පවතින කිසියම් ආකාරයකට හිතේ නිකන් ලාට්ටක් වගේ උපක්ඛිලේශ කියන චේතසෝ උපක්ඛිලේශං කියන වචනේත් බුදුහාමුදුරු පාවිච්චි කරලා තියෙනවා. ගෑවිලා තියෙනවා. ඒ වගේ මැලියමක් කොහොල්ලෑවක් ලාටුවක් වගේ ගෑවිලා තියෙන හිතේ යම් කිසි කාලයක් පළපදියම් වෙලා තියෙන. ඒක තමයි ආසව කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට ආසව වරක තුනට බෙදෙනවා. කාමාසව, භවආසව, අවිජ්ජාසව කියලා. තවත් වරක කාමාසව, භවආසව, දිට්ඨාසව, අවිජ්ජාසව කියලා බෙදලා තියෙනවා. අර අවිජ්ජාසවේම කොටසක් හැටියට තමයි දිට්ඨාසව පෙන්නන්නේ. දෘෂ්ටිගත වීම කියලා කියන්නේ ඒක. හොඳයි මම හිතනවා ආසව ගැන ওই විදිහට අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔවට උදාහරණ අපි කතා කරන්න ගියොත් ඉතින් උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. දැන් කාමාසව වලට උදාහරණ ඉතින් පහකින් ගන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට මේ පහ සම්බන්ධයෙන් තියෙන ආසව. දැන් යම් කිසි දෙයක් බලන්න තියෙන කැමැත්තක් ඇති වෙනවා. යම් පුද්ගලයෙකු අපිට ඇති වෙනවා. ඇති වුණාම ඔය කැමැත්ත
ඉෂ්ට කරගන්නකම් කැකෑරි පැසව හිතේ තියෙන. ඉෂ්ට කරගන්නකම් තියෙන. ඊළඟට ඉෂ්ට කරගන්නවයි මෙහා පැත්තේ ඔය රූපය බැලීමේ කැමැත්ත ඉෂ්ට කරගන්නේ කෙසේදැයි නානා පරයයන් කල්පනා කරනවා. විවිධ විදිහට ඒක ගැන හිතන. දැන් මම කොහොමද මේක බලන්නේ? කවද්ද මේක බලන්න යන්නේ? ආදී වශයෙන් තාම ඒක බලන්න ඕනයි කියන රූප කාමය ඒ රූපය බැලීමට තියෙන කැමැත්ත ඇති කරගෙන ඒ පිළිබඳව දිගට හිත. ඉතින් ඕක තමයි ඔය ආසව වෙනවා කියලා කියන්නේ. ඉතින් කැකෑරි තියෙන. පැසව තියෙන. ඒකයි ස්වභාවය. ඊළඟට ශබ්දයක් අහන්න තියෙන කැමැත්ත, ගන්ධයක්, රසයක්, පහසක් ඉඳින්න තියෙන කැමැත්ත. ඉතින් ඒවා කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කාම. ඒක කාමය ආසවයක් වෙනවා. කැමැත්ත ලාටුවක්, කොහොල්ලෑවක්, මැලියමක් වෙලා හිතේ පැසව තියෙන. ඉතින් එහෙම වුණාම මොකද්ද තියෙන ගැටලුව? ඒකෙන් පුද්ගලයා දිගින් දිගට දුක් විඳිනවා. දුක්ඛ දෝමනස්ස විඳිනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒකයි මේ ආසවක්ඛය නිර්දේශ වෙලා තියෙන්නේ. ආසව දුරු කිරීම, ආසව ක්ෂය කිරීම, ආසව ගිවා දැමීම නිර්දේශ වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි මේ ආසව පිළිබඳව අපිට සැලකිය යුතු අදහසක් දැන් ඇති කරගන්න පුළුවන්. කාම ආසව. භව ආසවත් ගත්තම ඉතින් මේ ජීවිතයේදී යම් තත්ත්ව තනතුරු වලටපත් වෙන්න කැමැත්තක් තියෙනවා. දැන් පවතින ජීවන තත්වය අපි හිතමු හොඳ නැහැ කියලා. ඒකේ අවශ්‍ය කරන කාමය භුක්ති විඳින්න නැතිනම් ඊට වැඩි වෙනස් ජීවන තත්වයක් පිළිබඳ කැමැත්තක් ඇති කරගන්න. මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම වෙන්න ඕන. මේ විදිහට වෙන්න ඕන. මෙහෙම ගියක් දොරක් හදා ගන්න ඕන. මේ විදිහේ රස්සාවක් ගන්න ඕන. යානයක් වාහනයක් ගන්න ඕන. මෙවැනි සමාජ මට්ටමක් ඇති කර ගන්න ඕන. ආදී වශයෙන්. ඒක තමයි ඔය භව කියන එකෙන් අදහස් කරන්නේ. තත්ත්ව මේ ජීවිතයේදී මේ යම් මේ තත්ත්ව කියන එකෙන් අදහස් කරන්නේ නැත්තම කාමයේ පිළිබඳ තත්ත්ව තමයි. මෙතන භවස. එහෙම දේවල් මිනිස්යන්ට එහෙම කාමයට සාපේක්ෂව තමන් වර්තමානයේ විඳින කාමයේ තක්සේරු කරලා බලලා ඒකේ ඌනතාවයක් අඩුපාඩුවක් සාමාන්‍යයෙන් දැනෙනවා නිතරම. අර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කිව්වේ ඒක. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කිව්වේ ස්වභාවය. නිතරම මේ තමන් වර්තමානයේ භුක්ති විඳින දේ නිකන් අඩුපාඩුවක් දැනලා ඉතින් ඊට වැඩියෙන් තියෙන තත්ත්වයක්, පිරුණු තත්ත්වයක්, පරිපූර්ණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. අන්නේ තත්ත්වය මේ මට්ටමේ ලෙවල් එකට තමයි භව කියන්නේ. ඊට අදාළ කර්ම කරනවා. ඒකයි ඔය කර්ම භව කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කිව්වේ යමක් දැඩිව අල්ලගත්තම ඊට අදාළ කර්මය කරනවා කියලා. මූලික වශයෙන් කරන්නේ මේ කර්ම සිදුවීම, කර්ම භව. ඊළඟට උප්පත්ති භව. පුනබ්බව කියලත් අපි ඒකට හඳුන්වනවා. පුනබ්බව. පුනබ්බවාබිනිබ්බති කියලා දක්වන්නේ. පෝනෝ භවිකා කිව්වේ ඒකයි. පුනබ්බව ඇති කරන ස්වභාවයෙන් යුක්තයි කියන එකයි පෝනෝ භවිකා කියලා කිව්වේ. අර තත්ත්වයේ වෙනුවෙන් නැවත වැඩ කරනවා. එතෙන්ට යන්න ඕන, ඒකත්පත් කරගන්න ඕන, මේ මට්ටමට එන්න ඕන, ඒ ලෙවල් එකට එන්න ඕන කියලා ඒ වෙනුවෙන් කරනවා. ඉතින් එතෙන්ට ආවත් නතර වෙන්නේ නැහැ. එතෙන්ට ආපුවම තව තැනක් පේනවා. එතන වෙනුවෙන් ඒ තත්ත්වයේ ලෙවල් එකේ මට්ටම වෙනුවෙන් තවත් දුරටත් කටයුතු කරනවා. ඉතින් ඕක මේ ජීවිතේදී බැරි නම් මැරිලා ගිහිල්ලා මීට වැඩිය හොඳ තැනක උපදින්න ඕනෑ කියලා ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරනවා. අන්තිම කාලේ වුණාම
දැන් ඉතින් මේ ජීවිතේ පරාදයිනේ. ඔක්කොම ලෙවල් වලට ආවා. ඒ ලෙවල් වල කිසිම තෘප්තියක් නැහැ. සතුටක් නැහැ. සැනසීමක් නැහැ. ඊළඟට හිතා ගන්න එහෙනම් ඉතින් මේ ජීවිතේදී හරියන්නේ නැහැ. මැරිලා ගියයින් පස්සෙවත් හොඳ තැනකට මීට වඩා වැඩියෙන් කාම තියෙන තැනකට එන්න ඕනේ කියලා. ඔන්න පුනබ්බව වෙනුවේ. ඒ අදහස ඇති කරගන්න. ඉතින් ওই විදිහට තමයි ඔය භව ආසවය මේ ජීවිතේදී මරණයෙන් පසුවත් කියලා ඔය දෙකටම අදාළව ඔය විදිහේ අවිද්‍යාත්මක හැඟීමක් ඇති කරගන්න. භවආසව. ඊළඟට දිට්ඨියෙන්නෙත් ඇත්තටම ඕකට සම්බන්ධ වෙලා තමයි. අවිජ්ජාසව දිට්ඨාසව වෙන්නේ. එකක් තමයි ඔය සම්බන්ධයෙන් ඇති වෙන එක දෘෂ්ටිමය දෝෂයක් තමයි මේ භවය මේ කාමය එක පැත්තකින් කාමය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය. මේ කාමයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. මේක යම්කිසි හොඳ මට්ටමකට කාමය ගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. ඒ කියන්නේ අහවල් මට්ටමට ආපුවම කාමයේ ඇති පංචකාම වස්තු සහ කාමී ක්‍රියාවන් අහවල් මට්ටමට ආවම තෘප්තිමත් වෙනවා කියලා හිතන එක. ඒක ලොකු දෘෂ්ටිමය දෝෂයක්. මහා විද්‍යාවක් ඒක. කාමයේ ස්වභාවය තමයි තෘප්තිමත් වෙන්නේ අතිත්තෝ. කාමයේ ගැන නිතරම කියන්නේ අතිත්ත කියලා. තිත්ත වෙන්නේ නැහැ කියලා. ඔය සිංහලෙන් තිත්ත වෙනවා කියලා කියන්නේ මේ. තිත්ත කියලා රසයකුත් තියෙනවා. ඒක නෙමෙයි. ඇති වෙනවා. හිත ඒකෙන් තෘප්තිමත් වෙනවටයි තිත්ත වෙනවා කියලා. තිත්ත කියන පාලි වචනයක් අපි වාච්‍ය කරන්නේ. එහෙම වෙන්නේ අතිත්තෝ. කාමය හැමතිස්සෙම තියෙන්නේ අතිත්ත. හැබැයි හිතනෝ එහෙම දෘෂ්ටියක් හදාගන්නෝ අන්න අර මට්ටමට ආපුවාම ඇති. ඒ මට්ටමට ආපුවාම මට ඇති. ඇති වේවි කියලා හිතා ගන්න. නමුත් ඒ මට්ටමට ආවට එතෙන්දී ඇතිවීමක් නැහැ. එතෙන්ට ආවත් අතිත්තෝ. අතෘප්ති කරයි. මොකද ඊට එහා එකක් පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට දඟලනවා. ඒ தത്വයටපත් වෙන්න දඟලනවා. ඉතින් ඒක නිසායි රට්ටපාල හාමුදුරුවෝ කිව්වේ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මේ තෘෂ්ණාවට දාසකම් කරනවා. මේ අසුතව පුතුජන මට්ටමේදී හැටි. නමුත් හැබැයි සුතවා ආර්ය ශාවක වුණයින් පස්සේ මේ ගැටලුව දකිනවා. දැන් අපි සුතවා ආර්ය ශාවකලා. අපි මේ අරුබුදේ දැක්කයි. දන්නවා දැන් මෙහිම ඥානතෝ දන්නවා. මෙහිම අරුබුදයක් තියෙනවා කියලා. මෙහිම ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ කරන්නේ පස්සතෝ. මේ අරුබුදේ ධර්මයේ පෙන්නනවා මේ වගේ අරුබුදයක් මේ ආසව මේකේ තියෙන අතෘප්තිකර භාවය තමයි මේකේ ස්වභාවය කාමයේ තියෙන අතිත්ත බව තමන් පැත්තට හැරිලා බලනවා මම මා තුළට ගිහිල්ලා බලනවා මමත් අතිත්තද අතෘප්තියෙන්ද ඉන්නේ සතුටක් නැද්ද මේ පිළිබඳව තව මේකේ ලෙවල්ස් මට්ටම් තියාගෙන මේ ලෙවල් වලට මට්ටම් වලට භව වලට තත්ත්ව වලට යන්න මගේ අභ්‍යන්තරේ එහෙම තියනවාද කියලා බලන්න. ඉතින් බැලුවා සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඒ උතෙන්දි තමයි අපිට කාමයේ ආදීනව ගැඹුරින් මෙනෙහි කරන්න වෙන්නේ. කාමාශයවේ ගෙවා දාන්න නම් වෙන ක්‍රමයක් නැහැ. කාමයේ දීලා නම් කවදාවත් පුළුවන් කමක් නැහැ. ඒක නිකන් උදාහරණයකට කියන්නේ ගින්නට පිදුරු දානවා වගේ. ගින්නට පෙට්‍රල් දානවා වගේ. පෙට්‍රල් දානකොට හොස් ගාලා ඇවිලෙන එක ඇත්ත. පිදුරු දානකොට ඇවිලිලා යන එක ඇත්ත. ඒ වුණාට කවදාවත් ගින්නට පිදුරු දැම්මට පෙට්‍රල් දැම්මට ඒ ගින්න තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක දවල ඉවර කරලා ආයි ඒක උපමාවක් නිදර්ශනයක් කිව්වේ කාම තණ්හාව කාමාශවේ හැටීම. ඒ අවබෝධයටපත් වෙලා ඕකේ තියෙන අර ආදීනමේ කාමයේ ආදීනමේ දැක්කොත් තමයි
කාමාශවේ ගෙවි යන පැත්තට යන්නේ. ඒකයි උතෙන්දී අර යෝනිසෝච මනසිකාරෝ කියලා දෙයක් යෝජනා කරන්නේ. නුවණින් දැකීම කියන එක. නුවණින් දකින්නේ කාමයේ ආදීනව. එතකොට කාමාශවේ ගෙවිලා. ඊළඟට භවයේ ආදීනව. මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් නුවණින් එතකොට භවාසවේ ගෙවිලා. භවයේ ආදීනව මේ තත්වයන්ටපත් වෙන්න දඟලන දැඟලිල්ලේ තියෙන දෝෂය මේ ජීවිතේ. ඒ වයින් මොකද කරගන්නේ? හුඟක් වෙලාවට වෙහෙස වෙලා, ක්ලාන්ත වෙලා, විඩාවටපත් වෙලා, මානසිකවත් බලාපොරොත්තු කඩ වෙලා ඕම ඉන්නවා මිනිස්සු. වර්තමාන ලෝකේ ඒක වැඩි. වර්තමාන ලෝකේ වැඩි මේ නූතන ලෝකයේ කියලා අපි කියන්නේ මොඩර්න් සොසයිටි එකේදී ඒක වැඩි. හැමතිස්සෙම ඉන්නේ අතිත්තෝ තණ්හා දාස. ඒක. ඉතින් ඉවරයක් නෑ වැඩ. ඉවරයක් නෑ පරිේෂණ. ඉවරයක් නෑ නව නිර්මාණ. ඉතින් ඕක කරන්නේම ඕකට තමයි තණ්හා දාස භාවයෙන් තමයි ඕක කරන්නේ. ඒ අතර බොහෝම සුළු දේවල් ටිකක් තමයි මානවයාගේ යහපැවැත්ම වෙනුවෙන් ඵලදායීතාවය වෙනුවෙන් කරන වැඩ බැලුවොත් තාම ස්වල්පයි. දිපුර කරන්නේ අර තණ්හා දාස භාවයට වැටිලා ඒ ගැන නිර්මාණ, පරිේෂණ, ගවේෂණ ඕවා කරනවා. ඉතින් ඒ වයින් උපයාසපයාගත්ත නව නිර්මාණ භුක්ති විඳිනවා. ඉතින් මේක තෘප්තියක් එයි කියලා හිතාගෙන. නමුත් වෙන්නේ නැති නිසා ආයි පරිේෂණ කරනවා. ආයි නිර්මාණ කරනවා. ආයි භුක්ති විඳිනවා. ඒක තමයි චක්‍රය. වටවලල්ලේ ඒකයි ස්වභාවය. ඉතින් ඔය ආදීනවයේ දකින්නකම් කාමයේ ආදීනවයයි භවයේ ආදීනවයයි දෙකම දකින්නකම් කාමාසවයයි භවාසවයයි ගෙවෙන්නේ ආසවක්ඛය වෙන්නේ නැහැ. ආසවක්ඛය වෙන්න නම් ඔය දෙකේ ආදීනව අපි දකිනවා. ඉතින් ධර්මයේ එක පැහැදිලි කරලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට ජීවිත අත්දැකීම් ඕන තරම් තියෙනවට. කාමයේ ආදීනව සඳහා ඕන තරම් ජීවිත අත්දැකීම් තමා තුලිනුත් තියෙන, බාහිරිනුත් තියෙන. භවසවේට ඕන තරම් අත්දැකීම් තමා තුලිනුත් බාහිරිනුත් ගත හැකියි. ඒ විදිහට. ඊළඟට අවිජ්ජාසවේ ගෙවා දමන්න නම් විජ්ජා දිට්ඨාසව ගෙවා දැමීමට සම්මා දිට්ඨි ඇති කරගන්නවා. ඒක ප්‍රධාන වශයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඊළඟට ඒ බුද්ධ දේශනා ඔස්සේ හොඳට චින්තාමය වශයෙන් හිතා බැලීමෙන් ඔය දෘෂ්ටිමය දෝෂ අවිද්‍යා දෝෂය මගහරවන්න පුළුවන්. මේ විදිහට. ඉතින් ඔය අපි මෙතෙක් කතා කරේ මේ සූත්‍රයේ ප්‍රවේශයක් හැටියට තියෙන කාරණය. ඒ කියන්නේ ආසව පිළිබඳව. ඉතින් සාකච්ඡාවකින් තොරව අපි මේ සබ්බාසව සූත්‍රයේ ඉදිරියට යන එක තේරුමක් නැහැ. ඒකයි. ඉතින් මම හිතනවා ආසව පිළිබඳව ඔය කතා බහ ඔතනින් ප්‍රමාණවත් කියලා. ඊළඟට අපි මේ සූත්‍රයේ විභංගයට යනවා. සබ්බාසව සූත්‍රයේ විභංගයට. එතකොට මේ ආසව සංවර පරියාය කියන වචනේට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මෙතන වචන හතරක් සමාස වෙලා තියෙන්නේ. සබ්බ ආසව සංවර පරියාය. සබ්බාසව සංවර පරියාය. සබ්බ කියන්නේ සියලු. ආසව කියන්නේ දැන් අපි ඔය කතා කර දේවල්. කැකෑරි පැහි හිතේ ලාටුවක්, මැලියමක්, කොහොල්ලෑවක් වෙලා තියෙන මේ කාමයේ පිළිබඳව, භවයේ පිළිබඳව තියෙන අදහස්. නැත්නම් අවිද්‍යාත්මක අදහස්. ඒක තමයි ආසව කියන්නේ. එතකොට ඒ ගණේට අයිති වෙන සියලුම ආසව සබ්බාසව කියනවා. සංවර කියන්නේ මොකක්ද? සංවර කියන එකට සාමාන්‍යයෙන් හික්මීම කියන අර්ථය සිංහලෙන් දෙනවා. වැළැක්වීම කියන අර්ථෙත් තියෙනවා. දැන් මෙතන ගන්නේ හික්මීම කියනකට වඩා වැළැක්වීම අර්ථය. මේ ආසව බැහැර කිරීම, වැළැක්වීම කියන අර්ථය තමයි ගන්නේ.
එතකොට මේ සියලුම ආසව බැහැර කිරීම සබ්බාසව සංවර බැහැර කිරීමේ ක්‍රමය පරියාය. ක්‍රම කීපයකින් දේශනා කිරීමයි සබ්බාසව සංවර පරියාය කියන්නේ. එවැනි ක්‍රම මෙතනදී 7ක් කියලා තියෙනවා. එතකොට තියෙන්නේ 7යි කියලා නිකන් සංඛ්‍යාවට හේතු වෙන්න එපා. අපි ඔය සංඛ්‍යා කියන තැන්වල හුඟක් අය සංඛ්‍යාවට හේතු වෙන්නේ. 5ක් තිබුණොත් කියන්නේ 5 තමයි තියෙන්නේ කියලා. එහෙම. ඉතින් ඒ වගේ දෝෂ තියෙනවා. නමුත් මෙතන 7ක් කිව්වට 7යි තියෙන්නේ කියලා හිතා ගන්න ඕනේ නැහැ. නමුත් මෙතන ආසව සංවර දේශනාවේදී සප්තපරියායක් ආකාර 7ක් ක්‍රම 7ක් පැහැදිලි කරනවා. ඒතර ඒකයි මෙතන තියෙන්නේ. ඉතින් අපි කාල වේලාව ලැබෙන විදිහට මේ සංවර පරියායන් අපි සාකච්ඡා කරමු. අපිට මෙතෙන්ද හුඟක්ම වැදගත් වෙන්නේ දහම් දැනුමක් ගොඩනගා ගැනීමම නෙවෙයි. දහම් දැනුම තුලින් ධර්මාවබෝධයට යන. මේ සංවර පරියාය කරගන්න මේ සංවර ආසවක්කේ කරගන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට පළවෙනි පරියාය කියනවා ආසව සංවරය ආසවක්කය කරගන්න විදිය පළවෙනි ක්‍රමයේ හැටියට අත්තිබික්කවේ දස්සන පහතබ්බාසව. මෙතන තියෙනවා මේ දස්සනේ දැක ගැනීමෙන් දුරු කරගත යුතු නැත්නම් සම්මා දිට්ඨියෙන් හරියට අවබෝධ කර ගැනීමෙන් මෙතන දස්සනා කියන්නේ බහැර කිරීම. ඉතින් ඒක විස්තර කරනවා කතමේච බික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මොකද්ද මේ නිවැරදි දැක්මෙන් ආසව දුරු කර ගැනීම කියලා කියන්නේ. ඔන්න දැන් ඒක විභංග කරනවා. වැඩි දුර විස්තර කරනවා. ඉද බික්කවේ අස්සතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මොන දැන් අස්සතවා පුතුජ්ජන ගැනයි කියන්නේ. එයාගේ ස්වභාවයත් කියනවා අස්සතවා පුතුජ්ජන අරියානං අදස්සාවි. මේ ආර්යෝ දැකලා නැහැ. මෙතන දස්සාවි ඔය දස්සනා කියන වචනයෙන්ම ගත්තොත් ආර්ය භාවය ආර්ය ධර්මය තේරුම් අරන් නැහැ කියන එක. අදස්සාවි. ඊළඟට අකෝවිදෝ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ තේරුම් අරගෙන නැහැ අවබෝධ කරගෙන නැහැ. ඊළඟට අකෝවිද කෝවිද කියන වචනේ දක්ෂ කියන අර්ථය යෙදিলা තියෙනවා. ඒ කියන්නේ ඒක දක්ෂ විදිහට භාවිතා කරන්නේ. භාවිතා කිරීමේ දක්ෂතාවය නැහැ කියන එක. අදස්සාවි අවබෝධ කරගෙන නැහැ. භාවිතා කිරීමෙහි අදක්ෂයි. මේ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ භාවිතා කරගන්න බෑ ඒ තැනදී. ඒකයි. ඒක තමයි අකෝවිදෝ කියන්නේ. සත්පුරුෂ ධම්මේ අරිය ධම්මේ අකෝවිදෝ. ඊළඟට සත්පුරුෂ ධම්මේ අරිය ධම්මේ අවිනීතෝ. විනීත කියන්නේ නිකන් හික්මුණු කියන අර්ථය. හොඳට දහමට අනුව ආර්ය ධර්මයට සත්පුරුෂ ධර්මයට අනුව කටයුතු කිරීමේ කටයුතු කරන්න හුරු පුරුදු වෙලා නැහැ. විනීත අවිනීතෝ. යන්න එහෙම කෙනා හඳුන්වනවා අසුතවා පුතුජ්ජනෝ කියලා. පුතජ්ජන පුද්ගලයා කියලා අපි සාමාන්‍යයෙන් කියන. පුහුදුන් අය කියලා කියන. පුහුදුන් භාවය. පුද්ගලයෝම කියනවට වඩා පුහුදුන් භාවය අසුතවා පුතුජ්ජනෝ. ඉතින් අන්න එයා සම්බන්ධ කරගෙන යමක් කියනවා. එයාගේ ස්වභාවය මොකද්ද? එයා මානසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. දැන් අර අසුතවානේ මෙයා ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අහලා නැහෙනේ. ඒක නිසා මේ මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි නොකළ යුතු ධර්ම නැත්තම් මානසිකරණීය අමනසිකරණීය කියන මේ ධර්මතා දෙක හරියට දන්නේ නැහැ.
යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර දෙක මෙතෙන්ද කියන්නේ ඇත්තටම. යෝනිසෝ මනසිකාර කියන මේ ධර්මතාවය දන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාර කියන මේ ධර්මතාවය දන්නේ නැහැ. න පජානාති. එතකොට මොකද වෙන්නේ? සෝ මනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ අමනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ. දැන් මේ දෙක දන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දන්නේ නැති නිසා යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. මෙනෙහි නොකල යුතු දේවල් මෙනෙහි කරමු. අනිත් පැත්තට යේ ධම්මා මනසිකරණීය මෙනෙහි කළ යුතු ධර්ම තේ ධම්මේ න මනසිකරෝති. මනසිකාර කිරීම කරන්නේ. ඇයි හේතුව? ඒ දෙක දන්නේ නැහැ. න පජානාති. මනමින් අවබෝධ කරගෙන නැති නිසා. ඊළඟට මනසිකරණීය ධම්ම අමනසිකරණීය ධර්ම ගැන තවදුරටත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කතමේච භික්ඛවේ ධම්මා න මනසිකරණීය යේ ධම්මේ මනසිකරෝති. දැන් මේ අසුතවා පුතුජන පුද්ගලයා මානසිකාර කරන එහෙත් මානසිකාර නොකල යුතු ධර්මතා මොනවද කියලා ප්‍රශ්නයක් විදියට අහලා ඒක පැහැදිලි කරනවා. යස්ස භික්ඛවේ ධම්මේ මානසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ uppajjati uppannෝ වා කාමාසවෝ පවඩ්ඩති. අනුප්පන්නෝ වා භවාසවෝ uppajjati uppannෝ වා භවාසවෝ පවඩ්ඩති. අනුප්පන්නෝ වා අවිජ්ජාසෝ uppajjati uppannෝ වා අවිජ්ජාසෝ පවඩ්ඩති. ඉමේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. හරිම පැහැදිලිව මේ දේශනාවේ මේ කාරණේ විස්තර වෙනවා. එතකොට යස්ස කස්සච භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ. දැන් කොහොමද මෙනෙහි කළ යුත්තක් මෙනෙහි නොකළ යුත්තක් කියන එක අපි හඳුනගන්නේ? ඒක අවබෝධ කරගන්නේ මෙනෙහි කිරීමෙන්මයි. යමක් මෙනෙහි කරපුවාම නූපන් ආසව උපදිනවද? ඒ කියන්නේ කොටින්ම නූපන් කෙලෙස් උපදිනවද? උපන් කෙලෙස් පවඩ්ඩන්ති වැඩෙනවද? මෙතන ආසව තුනක් විදිහට තමයි මෙතන දක්වන්නේ. කාමාසවෝ, භවආසවෝ, අවිජ්ජාසවෝ කියලා. ඒ විදිහට න උප්පජ්ජන්. ඒකයි මුලින් පෙන්නන්නේ අයෝනිසෝ මනසිකාරය. යම් විදිහකට මෙනෙහි කරනකොට නූපන් කාමාසව, නූපන් භවආසව, නූපන් අවිජ්ජාසව උපදිනවද? ඊළඟට උපන් කාමාසව, උපන් භවආසව, උපන් අවිජ්ජාසව පවඩ්ඩන්ති වැඩෙනවද? ඊළඟට නූපන් අනුප්පන්නෝවා ওই විදිහට උපදිනවද වැඩෙනවද? අන්න ඉමේ ධම්මා න මනසිකරණීය. අන්නේ මෙනෙහි කිරීම තමයි නොකල යුතු මෙනෙහි කිරීම. ඉතින් දැන් ඕක අපි තුලින්ම පරිේශනයක් හැටියට හොයාගන්න දෙයක්. ඇතම් විදිහට මෙනෙහි කරනකොට අපිට නැති අකුසල් උපදිනවා. දැන් සරල උදාහරණයක් අපි ගමු. යම් සිද්ධියක් යම් පුද්ගලයෙක්ගේ ප්‍රකාශනයක් අපි ගමු උදාහරණයක් හැටියට. යම් කෙනෙක් අපිට යමක් කියනවා. අපි හිතමු ටිකක් හෙලා තලා අවමානාත්මකව කතා කෙරුවා කියලා, හැල්ලු කරලා කතා කෙරුවා කියලා. එහෙම වෙනවනේ. එතකොට ඔය ප්‍රකාශනයේ අල්ලගෙන එතන ඉඳලා මෙනෙහි කරන විදිහ. මෙනෙහි කරගෙන යනකොට අපි තුල අපි හිතමු තරහ වැඩි වෙනවා කියලා. මේ මිනිස්සයා කෙරේ. එන්න හිතනකොට තරහ වැඩි වෙනවා මට. අපි එහෙම කියනවනේ. මේ මිනිස්සයා ගැන කතා කරන්න එපා. මට කතා කරනකොටත් කේන්ති යනවා. නේ? එතකොට මොකද වෙන්නේ මේ? අන්න මෙනෙහි කිරීමේ වැරද්දක්. අයෝනිසයෝච මනසිකරෝ. කරනකොට මොකද වෙන්නේ? අනුප්පන්නා චේව ආසවා uppajjanti.
uppannācāsavā pavaddhāti. දැන් මේක වැඩි වෙනවා. හිතන්න කල්පනා කරන්න මොකද වෙන්නේ? අර මිනිස්සයා ගැන තරහ වෛර කෝධය වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතෙන්දී අපිට බුදුරජාණන් වහන්සේ අවවාදයක් කරනවා. එහෙනම් මේක වැඩි වෙනවා නම් එහෙම නැත්නම් නූපන් ආසවයක් ක්ලේශයක් උපදිනවා නම් හොය තියෙන එක වැඩි වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි අයෝනිසෝ මනසිකාර කරනවා කියලා. ඊළඟට පැහැදිලි කරනවා යෝනිසෝ මනසිකාර. කතමේච භික්ඛවේ ධම්මා මනසිකරණීයා ඒ ධම්මේ මනසිකරෝති. යම් කිසි දෙයක් මෙනෙහි කරනකොට අනුප්පන්නෝවා කාමාසවෝ නෝප්පජ්ජති. uppannova kāmāsavo pahiyati. Anuppannova kāma bhavāsavo nauppajjati. Uppannova bhavāsavo pahiyati. Anuppannova aviජ්ජාසavo nauppajjati. Uppannova aviජ්ජාසavo pahiyati. එතකොට නූපන් කාම භව අවිද්‍යා ආසව උපදින්නෙත් නැත්තම් තියෙන ඒවත් ගෙවිලා යනවා නම් අන්න ඒව තමයි මානසිකරණීය ධර්ම. ඉමේ ධම්මා මානසිකරණීයා මේවා තමයි මෙනෙහි කළ යුතු ධර්ම. නමුත් අසුතවා පුතුජන නමනසිකරෝති. යා ඒවා මෙනෙහි ඒ විදිහට මෙනෙහි කරන්නේ මොකද ඒක දන්නේ නැහැ. නප්පජානාති නජානාති දන්නේ නැති නිසා. ඉතින් ওই විදිහට අපිට යම් අදහසක් මෙතෙන්දී එනවා. දැන් මේක අපි තුලින් පරිේශනාත්මක වගේ දැක ගන්න ඕන එක. අපි යමක් ගැන මෙනෙහි කරනකොට අපි තුල මේ විදිහට කාම භව අවිද්‍යා ආසව ඇති වෙනවා නම් තියෙනව වැඩෙනවා නම් එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ හිතන විදිහේ වැරද්දක් තියෙනවා. හිතනකොට මට තරහ එනවා. නැත්තම් රාගය එනවා. ද්වේෂය එනවා, මානය එනවා, මදය එනවා, ඊර්ෂ්‍යාව එනවා. කාමයේ පැත්තටම හිත යනවා. නැත්තම් මේ භව තත්වයන්ටම හිත යනවා. කියලා අපිට ඒක දකින්න පුළුවන්. එහෙමයි. එතකොට කොයි විදිහට මානසිකරණීය ධර්ම, අමනසිකරණීය ධර්ම මෙනෙහි නොකළ යුතු මේ දේවල් දක්වලා කියනවා. මෙනෙහි නොකර යුතු දේ මෙනෙහි කළොත්, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළොත් මේ කියන ආසව හට ගන්නවා. හටගත් ආසව වැඩෙනවා. මේකයි ස්වභාවය. එතකොට ඊළඟට උදාහරණ වශයෙන් මේ සෝයවං අයෝනිසෝ මනසිකරෝති කියලා අයෝනිසෝ මනසිකාරයට උදාහරණ දක්වනවා. මොනවාද? අහෝසින්නකෝ අහං අතීතමද්දාන අතීතේ මම හිටියද? නනුකෝ අහෝසින් අතීතමද්දාන මම අතීතේ හිටියේ නැද්ද? කින්නකෝ අහං අතීතමද්දාන කවුරු වෙලාද හිටියේ? කතන්නකෝ අහෝසින් අතීතමද්දාන කොයි වගේ ජීවිතයක් කොයි වගේ ස්වභාවයකටපත් වෙලාද හිටියේ? කොහොමද කතන්? කොහොමද එතෙන්ටපත් උනේ? කිං හොත්වා කිං අහෝසින් කවුරු වෙලා ඉඳලා ඒක නැති වෙලා ගියාද? නුකෝ අහං අතීතමද්දාන අතීතයේ පිළිබඳ ඔන්න ඔය විදිහට කිං හොත්වා කිං අහෝසි නුකෝ අහං අතීතමද්දානං කියලා අතීතය අල්ලගෙන අනවශ්‍ය දේවල් හිතන. මම අතීතේ කොහොම හිටියද ආදී වශයෙන් කියලා. දැන් මේ ඕක මේ ජීවිතයට කලින් ජීවිතේ නෙමෙයි මේ ජීවිතේදීම සමහර අය ගත කරපු අතීත ජීවිතය අල්ලගෙන කොහොම අයෝනිසෝ මනසිකාර කරනවා. අනේ මං ඉස්සර කොහොම හිටියේ කෙනෙක්ද? කොයි විදියටද හිටියේ? අරම හිටියා, මෙහෙම හිටියා, අපි මෙහෙම හිටියා, මේ විදියට හිටියා, සාමකාමීව හිටියා, සන්තෝෂෙන් හිටියා. දැන් බලන්නකො වෙච්ච දේ කියලා මේ වර්තමානයේට හේතුඵල වශයෙන් වර්තමාන තත්ත්වය ගැන බලන්නේ නැතුව අතීතමද්දාන අතීතය අල්ලගෙන ඔහොම කල්පනා කරලා ඒක අයෝනිසෝ මනසිකාරය. ඊළඟට අනාගතේ භවිෂ්‍යාමිනකෝ අහං අනාගතමද්දානං නනකෝ භවිෂ්‍යාමි අනාගතමද්දානං
කින්නකෝ භවිස්සanti අනාගත මද්දානං කතන්නකෝ භවිස්සාමි අනාගත මද්දානං කිං හොත්වා කිං භවිස්සති නුකෝ අහං අනාගත මද්දානಂತಿ අර විදිහටම අනාගතේ නොපැමිණි ස්වභාවයෙන් මේ අනාගත කියන්නේ ඒක අල්ලගෙන භවිස්සාමි නුකෝ අහං අනාගත මද්දානං අනාගතේම කොහොම වෙයිද අනාගතයටත් පවතීද නනුකෝ භවිස්සාමි අනාගත මද්දාන අනාගතේට පැවැත්මක් නැද්ද ඊළඟට කින්නකෝ භවිස්සාමි කතන්නකෝ භවිස්සාමි කොහොමද සමහර වෙලාවට අර භව තණ්හාවට සම්බන්ධ වෙලා මං කොහොමද ඒ தത്വයටපත් වෙන්නේ කෙසේද ඒ தത്വයටපත් වෙන්නේ කවදානම් ඒ தത്വයටපත් වෙන්දෝ කෙසේනම් මේ தത്വයටපත් වෙන්දෝ ආදී වශයෙන් අනාගතය අල්ලගෙනත් ඔහොම හිතන අයෝනිසෝ මනසිකාර ඊළඟට ඒ තරහි දැන් ඒ තරහි වා පච්චුප්පන්න දැන් වර්තමානයේ අල්ලගෙන අජ්ජත්තං කතං කති හෝති වර්තමානයේ අල්ලගෙන තමා පිළිබඳව අජ්ජත්තං තමා පිළිබඳ නිකන් සැක සංකා සහිත බවකින් යුක්ත වෙනවා. අයෝනිසෝ මනසිකාර කරනවා කියන එකමයි. අහං නුකෝස්මි නනුකෝස්මි කින්නකෝස්මි කතන්නකෝස්මි ආදී වශයෙන් ධම්මම් මේ වර්තමානයේ මම කවුද මේ ඉන්න තත්ත්වය හොඳද ඇද්ද මදිද වර්තමානයේ අල්ලලා ඒත් හිතන දැන් ඉන්න තත්ත්වය මොකද්ද? ඉතින් ඕවා තත්ත්වගත කරගෙන බලනවා. එහෙමනේ. දැන් මගේ තත්ත්වය. එහෙම. කවුද මම? මගේ තත්ත්වය කොහොමද? මගේ සමාජ තත්ත්වය කොහොමද? ආදී වශයෙන් බලනවා. ඒ විදිහට බලලා අන්න ඒ පිළිබඳව ඇති කරගන්නේ ඒ වැරදි මෙනෙහි කිරීම. ඒ ආකාරයෙන් වැරදි මෙනෙහි කිරීම. ඊළඟට අයං නුකෝ සත්තා කුතෝ ආගතෝ කොහින් ගාමි භවිෂ්‍යති इति කොහින්දලද මේ අපි එන්නේ කොහෙද යන්නේ ඔය වගේ මේ ඕවා ඉතින් කතා කරන්න නම් පුළුවන් ඒ වුණාට මේ නිවන් මාර්ගට අදාළ නැහැ වෙන්නේ නෝපන්නාසව උපදින එකයි උපන්නාසව වැඩි වෙන එකයි අපිට නිවීම සැනසීම සඳහා ඔය කතන්දර වැඩක් නැහැ හැබැයි ඉතින් නිකන් සම්පප්පලාප කතා කර කර ඉන්න අයට නම් අතීතය අල්ලගෙන මෙහෙම කියලා කතා කරන්න පුළුවන්. වර්තමානය අල්ලගෙනත් මෙහෙම පුළුවන්. අනාගතය අල්ලගෙනත් කතා කරන්න පුළුවන්. මේ විදිහට. නමුත් මේක වැඩක් නැහැ, අදාළ නැහැ කියන එක. ඉතින් ඔහොම ඒවන් අයෝනිසෝ මනසිකරවතෝ යම් කෙනෙක් ওই විදිහට අයෝනිසෝ මනසිකාර කරනකොට මෙතෙන්දි පෙන්නන දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති. චන්නං දිට්ඨීනං. දෘෂ්ටිගත වීමක් වෙනවා. අන්න දික්ඨාසවයට වැටෙනවා. චන්නං දිට්ඨීනං සයාකාර දෘෂ්ටියෙන් අඤ්ඤතරං එක්තරා දෘෂ්ටියකට වැටෙනවා. එතකොට මේ දෘෂ්ටි ස්වභාවයන් හයක් මෙතෙන්දි පැහැදිලි කරනවා. මේ 6යි කියලා සංඛ්‍යාවට එල්බ ගන්න ඕනේ නැහැ. යම් යම් දෘෂ්ටීන්ට වැටෙනවා. මොනවාද? අත්තිමේ අත්තාති වා අස්ස සච්ඡතෝ තේතතෝ දික්ටි උප්පජ්ජති. අත්තිමේ අත්තා ඉති මේ මාතුල අත්තා අත්ති ඉති. ඒ කියන්නේ මොකද්ද? මාතුල මට ඕන හැටියට මං කැමති ආකාරයට මං කැමති තාක් කාලයක් පවත්වාගත හැකි ස්වභාවයක් ඇත කියන වැරදි දෘෂ්ටියට එනවා. මේ මා තුල අත්තා අත්ති ඉති එහෙමයි ඔය පද සම්බන්ධය ගන්නවා. අර විදියට අයෝනිසෝ මනසිකාර කරනකොට එයාට හිතෙනවා මා තුල තියෙනවා මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් පවත්වාගත හැකි තත්වයක් මා තුල තියෙනවා කියලා. ඒක වැරදි දෘෂ්ටියක් නේ. අත්ත දිට්ඨි මේ කියන්නේ. සත්‍යතෝ තේජතෝ දිට්ඨි උප්පජ්ජති.
දෘෂ්ටියක් ඇති වෙනවා මේක සත්‍යයි ස්ථිරයි කියලා. එහෙම නැත්නම් අනිත් පැත්තට යනවා. නත්ති මේ අත්තාතිවා අස්ස සච්චතෝ තේජෝ දිට්ඨි උප්පජ්ජති. නැත්නම් මා තුල එහෙම ස්ථිරසාර මෙහෙම යමක් නැහැ කියන දෘෂ්ටියට හෝ යනවා. ඊළඟට අත්තනාව අත්තානං සංජානාමීති වා අස්ස සච්චතෝ තේජෝ දිට්ඨි උප්පජ්ජති. අත්තනාව අත්තානං සංජානාමීති. එතකොට අර අත්ත දිට්ඨිය තමාට පුළුවන් තමා වශයෙන් ගත හැකි යන දෘෂ්ටිය සංජානනය කරන. ඒ ස්වභාවයෙන්ම ඒ විදිහටම සංජානනය කරන. එතකොට එතන වැරදි සංඥාවක් නේ. අන්න ඒකයි කිව්වේ අපි අකුසල සංඥා නැත්නම් සංඥා විපල්ලාස කියලා කිව්වේ අන්න ඒක. ඒ ස්වභාවය. ওই විදිහේ සංඥා විපල්ලාස වලට වැටෙනවා. එහෙම නැත්නම් අනත්තනාව අනත්තානං සංජානාමේති කියලා. නෑ එහෙම එකක් නෑ එහෙම ස්වરૂපයක් නෑ එහෙම ස්වභාවයක් නෑ කියලා එහෙම දෘෂ්ටියකට වැටෙනවා. එහෙමත් නැත්නම් අතවාපන අස්ස එහෙමත් නැත්නම් ඔහුට ඒවන් දිට්ඨි හෝති මෙන්න මේ වගේ දෘෂ්ටි වලට වැටෙනවා. යෝ මේ අයං අත්තා වදෝ වදෙය්‍ය తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදී. මේ මම වශයෙන් ඉන්න මම වශයෙන් පවතින වා කියලා කියන වදෝ වදෙය්‍ය. එහෙම හඳුන්වන කියනු ලබන අර්ථකථනය කරනු ලබන තේරුම් කරනු ලබන මේ මම తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මාන විපාකං පටිසං. ඒ තැන හොඳ නරක කර්ම භුක්ති විඳින්නේ කියලා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ඒ වගේ දෘෂ්ටියකට වැටෙනවා. එහෙම ස්ථිරසාර වශයෙන් විපාක පටිසංවේදී කෙනෙක් ඉන්නවා කියලා. ඒක කර්ම විපාකය විඳින්නේ හේතුඵල ධර්මානුකූලව. ඔතන පොඩි කාරණයක් අතිරේක කාරණයක් කියන්න ඕනේ. දැන් අපි කර්ම කොටස් දෙකකට ගන්න පුණ්‍ය කර්ම පාප කර්ම කියලා. කර්ම වේදනීය කර්ම පටිසංවේදේති කිව්වම වේදනීය කර්ම අදහස් වෙන්නේ. එතකොට පුණ්‍ය පාප කර්ම කරන පුද්ගලයෙක් ඉන්නවා කියනවට වැඩිය හේතුඵල ධර්මානුකූලව කෙරෙනවා. ඊළඟට ඊට අදාළ කර්මඵල තියෙනවා. හැබැයි ඒවා පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කර ගැනීම මෙතන කියන්නේ. නමුත් ඒව පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. හේතුඵල ධර්මානුකූලව පුණ්‍ය හෝ පාප කර්ම කෙරෙනවා. ඊට අදාළ කර්මඵල තියෙනවා. ඒ කර්මඵලත් හේතුඵල ධර්මානුකූලව තමයි ලැබෙන්නේ. කොච්චර පුණ්‍ය කර්මයක් කරලා තිබුණත් වර්තමාන මොහොතේ මේ පුද්ගලයා පාපයට නැවුරු වෙලා තියෙනවා නම් පුණ්‍ය කර්ම ඵලය ඒ විපාකය විඳින්න උට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක වහිලා තියෙනවා. ඊළඟට කොච්චර ලොකු පාප කර්මයක් කරත් එයා වර්තමානයේ පුණ්‍ය විශේෂයෙන් කුසලය තුලට ඇවිල්ලා ඉන්නවනම් ඒක විපාක දෙන්න පටිසංවේදී විපාක දෙන්න තියෙන ඉඩකඩ ඇහිලා තියෙනවා. ඒ නිසා මේ සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති කියන කාරණය ස්ථිරසාර වශයෙන් හිතා ගැනීම. ඒ කියන්නේ නිත්‍ය සංඥා. සංඥා පටලවිලි ගොඩක්. පුද්ගලයෙක් ඉන්නවා ස්ථිරවම හැප දුක් විඳිනවා. ඒ වගේ දෘෂ්ටිමය දෝෂ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ඊළඟට සෝකෝපන මේ අයං අත්තා නිච්චෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව තස්සති. ඊළඟ කාරණය සෝකෝපන මේ අයං අත්තා ඒ මේ ස්ථිරසාරව කරන විඳින ස්වභාවය තමයි මගේ ආත්මය. නැත්තම් මා තුළ ස්ථිරව සාරව පවතින දේ. අයං අත්තා ඒක නිච්චෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ.
අන්න වැරදි සංඥා ගොඩක්. නිච්ච සංඥාව, දුව සංඥාව, සස්සත සංඥාව, අවිපරිණාම සංඥාව. මේක නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි, විනාශ වෙන්නේ නැහැ. සස්සති සමන් තතේව තස්ස. ඒ ස්ථිරසාර ආකාරයට එසේම පවතිනවා. සාස්වත විදියට දිගටම නොවෙනස්ව පවතිනවා කියන වැරදි දෘෂ්ටියකට එනවා. ඉදං උච්චති භික්ඛවේ දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකාන්තාරෝ දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුත්තෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ න පරිමුච්ඡති ජාත්‍යා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. එතකොට ඔය දෘෂ්ටි මේක තමයි දෘෂ්ටි ගහණය. දෘෂ්ටි තමාම හදාගන්න දෘෂ්ටිය විසින් තමාම අල්ලා ගැනීම. දෘෂ්ටි ග්‍රහණයටපත් වීම. තිට්ටි කාන්තාරෝ මේක නිකන් දෘෂ්ටි කාන්තාරයක අතරමං වීමක් වගේ. දිට්ටි විසූකම් මේක මහා විහිළුවක්, හාස්‍යයක්. විප්පන්දිතං දෘෂ්ටියෙන් දෘෂ්ටියට පැන යෑම. එක කාලයක එක දෘෂ්ටියක ඉඳලා ඒක වෙන කවුරු හරි මොකක් හරි කිව්වම එයා අල්ලගෙන තව දෘෂ්ටියකට වැටෙනවා. දිට්ටි විප්පන්දිත. ඊළඟට දිට්ටි සංයෝජනං ඒ වයින් යම් ආකාරයක දෘෂ්ටි වලට බැඳිලා ඉන්න සංයෝජන. දිට්ටි සංයෝජන ඉතින් ওই විදිහට දෘෂ්ටි වලින් බැඳුණු පුද්ගලයා දිට්ඨි සංයෝජන සංයුක්තෝ අසුතවා පුතුජනෝ. මේ වයින් බැඳුණු අසුතවත් පුතුජන පුද්ගලයා න පරිමුච්ඡති ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් මිදෙන්න විදියක් නැහැ. දුකෙන් මිදෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය දෘෂ්ටිමය තියෙන දෝෂය. ඉතින් ඔය අසුතවා පුතුජන ගැන කිව්වේ. ඉතින් ඔතනින් පස්සේ කියන්නේ සූතවා භික්ඛවේ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ. ඉතින් ආර්යයන් සත්පුරුෂයන් අඳුනන ඒ ධර්මයේ ශ්‍රවණය කරන ඒ ධර්මයේ හික්මෙන පුද්ගලයා අර වගේ නෙමෙයි. අයෝනිසෝ මනසිකාර කරන්නේ එයා මනසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ ච පජානාති. මේ දෙකම දන්නවා. ඇයි දැනගත්තේ කොහොමද? අර ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඉතින් දන්න නිසා පජානන්තෝ අමනසිකරණීය ධම්මේ පජානන්තෝ යෝ ධම්මා යේ ධම්මා නමනසිකරණීය තේ ධම්මේ නමනසිකරෝති. මනසිකාර නොකළ යුතු දේ ආ මනසිකාර කරන්නේ නැහැ. ඒ වගේම ඒ ධම්මා මනසිකරණීය තේ ධම්මේ මනසිකරෝ. සිහි කළ යුතු ධර්ම සිහි කරනවා. දැන් ඒක කොහොමද? ඒකත් විස්තර වෙනවා. කතමේච භික්ඛවේ ධම්මා නමනසිකරණීය ඒ ධම්මේ නමනසිකරෝති. එතකොට ඒකත් අර වගේම පැහැදිලි කරනවා. මෙනෙහි නොකළ යුතු ධර්මය මෙනෙහි නොකිරීම කියන්නේ මොකද්ද? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නාවා කාමාසවා පජ්ජති උප්පන්නෝවා කාමාසවා පවද්දති අනුප්පන්නෝවා භවසවා ඒ ආදී වශයෙන් කිය. ඉමේ ධම්මා නමනසිකරණීය ඒ ධම්මේ නමනසිකරෝත. ආර්ය ශ්‍රාවකයා දන්නෝ මේ කාමාසව භවසව අවිජ්ජාසව උපදිනවා නම් එහෙනම් ඒක මෙනෙහි නොකළ යුතු ධර්මයක් කියලා එයා ඒක මෙනෙහි කරන්නේ නැහැ. අනිත් පැත්තට යම් ධර්මයක් මෙනෙහි කරනකොට කාම භව අවිජ්ජාසව ගෙවි යනවා නම් අන්න ඒක මෙනෙහි කළ යුතු ධර්මයක් හැටියට එයා දානවා. දන්න නිසා ඒක තමයි මෙනෙහි කරන්නේ. ඒ විදිහටයි මෙනෙහි කරන්නේ. ඒකයි. ඉතින් තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාර. ඒක ඒ විදිහට කරනකොට කාමාසව භවසව අවිජ්ජාසව කියන මේවා නෝපන්නාසව උපදින්නෙත් නෑ උපන්නාසව ගෙවිලා යනවා. ඒකයි ස්වභාවය. සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. ඔන්න එයාගේ මෙනෙහි කිරීම. දුක හරියට මෙනෙහි කරන දුක විදිහටම
ඊළඟට අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. දුකට හේතුව හරියටම නුවණින් කල්පනා කරනවා. දුක්ඛ ස්වභාවය හරියටම නුවණින් කල්පනා කරනවා. මේ නාම රූප ධර්මයන් ඇසුරෙන් පැන නගින දුක්ඛ ස්වභාවය. ඒකට හේතුවත් හරියටම මෙනෙහි කරනවා. ඊළඟට දුකෙන් මිදීම අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මෙන්න මේක තමයි දුකෙන් මිදීමේ ක්‍රම. මේක දුක, මේ දුක ඇති වුණේ මෙන්න මෙහිමයි. මේ දුකින් මිදීම සිද්ධ වෙන්නේ මෙහිමයි. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේක තමයි මේකෙන් මිදීමට මඟ කියලා හරියටම චතුසත්‍ය ක්‍රමයට මෙනෙහි කිරීම. දැන් ඔන්න යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට හොඳ චිත්‍රයක් ඇති වෙනවා. ඒ තමයි හරියටම මෙන්න මේකයි ගැටලුව. මේකයි ගැටලුවට හේතුව. මේක තමයි මෙහිමයි ගැටලුවේ මිදෙන්නේ. මිදීම සිද්ධ වෙන්නේ මෙහිමයි. ඒකට ක්‍රමවේදය මාර්ගය මෙන්න මෙහිමයි කියලා මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ චතුසත්‍ය ක්‍රමයට මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. ඒකයි. ඉතින් ඒවං යෝනිසෝ මනසිකරෝතෝ අන්න එහෙම යම් කිසි කෙනෙක් මෙනෙහි කරනකොට තීනි සංයෝජනානි පහියන්ති අර දෘෂ්ටිමය ගැටලු තුන ගෙවිලා යන. දැන් මේ දස්සනා පහතබ්බාසවා ගැනනේ කතා කරන්නේ. දෘෂ්ටිමය දෝෂ තුනක් පෙන්නනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසෝ. මේ සංයෝජන කැඩිලා යන. ඕවා සක්කාය දිට්ඨි අපි කතා කරලා තියෙනවා. කලින් වේදල්ල සූත්‍රයේ පටන් ගත්තේ සක්කාය සමුදය, සක්කාය නිරෝධ, සක්කාය නිරෝධ ගාමිනී පටිපදා. සක්කාය දිට්ඨි කියන්නේ මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? දුරු වෙන්නේ කොහොමද කියන සාකච්ඡාවෙන්. විචිකිච්ඡා කියලා කිව්වේ ඔය ධර්මය ගැන, ප්‍රතිපදාව ගැන ඇති ගැටලු. මං හිතන්නේ එහෙම විචිකිච්ඡාවක් අපේ මේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට නැහැ. විචිකිච්ඡා. සීලබ්බත පරාමාස. සීලය කියලා හිතලා අනුගමනය කරන ඇතැම් වෘත, සීලසේ පෙනෙන වෘත වල දැඩිව එල්බ සිටී. සීලබ්බත පරාමාස. ඉතින් ඒවා ඒ දෝෂය දකින්න පටන් ගන්නෝ යෝනිසෝ මනසිකාර කරනකොට. එතකොට මේ ත්‍රිවිධ සංයෝජන කෙවිලා යනවා. ඉතින් ඔය උදාහරණය පෙන්නන්නේ ඔන්නෝම පළවෙනි පරයය තමයි දස්සනා පරයය. හරියට දකින්න ඕන. ඉතින් ඒකෙදි හරියට මෙනෙහි කරන්න ඕන. නිවැරදි විදිහට මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරපුවම තමයි මේක ඉදන් දුක්ඛං, ඉදන් දුක්ඛ සමුදයං, ඉදන් දුක්ඛ නිරෝධං, ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං කියලා. ගැටලුව මේකයි, ගැටලුවට හේතුව මේකයි. ගැටලුවෙන් මිදීම කියන්නේ මේකයි, මිදෙන මඟ මේකයි කියලා හරියට අවබෝධ වෙනව වැටහෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මේ සබ්බාසව සූත්‍රය අද අපි සාකච්ඡාවට ගත්තේ. මුලින් අපි ආසව පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගත්ත. කාමාසව, භවාසව, අවිජ්ජාසව. ඊළඟට මේ සංවර පරයය හතෙන් පළවෙනි පරයය විතරයි අද අපි කතා කළේ කාල වේලාවේ හැටියට. කොහොමදත් අපි ධර්ම සාකච්ඡාවේ පොඩි කාලයක් ගත කරනවා. මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාවට යමක් එකතු කරන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නත් කියලා අපි යම් කාල ඡේදයක් වෙන් කරගෙන තියෙනවා. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට වෙන් කරගන්නේ ඒ කාලේ. යමක් එකතු කරන්න, මේ සාර්ථක කරගන්න මේ තවදුරටත්. ඒ වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරමු. හොඳයි, ඒ සඳහා අවස්ථාව. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. මේ සුතවා අරිය ශාවකා නාම රූප නිරෝධය පිළිසිඳ දැකීම නිසාම මේ පසිඳුරන්ට ගෝචර වන ධර්ම ඇසුරු කිරීමේදී ආස්වාදයේ ආදීනවේ දැකීම තුලම ආශ්‍රව ධර්මයන් වලින් මිදී යනවන් නොවේද සම්මාදිට්ඨිය නිසා. ඔව්, දස්සනාව තියෙන කෙනා අපි සුතවාරි ශාවක කියන්නේ ඔබතුමී කියන විදිහට එයා තමයි. එහෙමයි. එයා තමයි දස්සනාව
තියෙන කෙනා සුතවාරිය ශාවක. ඉතින් එතකොට එයා නාම රූප ධර්ම ගැන හරියට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වගේම නාම රූප ධර්ම වල අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන තියෙන්නේ. ඊළඟට නාම රූප ධර්ම එකට ක්‍රියාත්මක වීමේ ස්වභාවය, ඒවා ක්‍රියාත්මක වීමත් ඒවයින් ඇති කරන යම් යම් ප්‍රතිඵල, ඒවයි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවයත් අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් නාම රූප ධර්ම ඇසුරු කළා කියලා එහෙම කෙනෙකුට ගැටලුවක් නැහැ. මොකද එයාට ඒ නාම රූප ධර්ම පිරිසිඳ දැකලානේ තියෙන්නේ, අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ගේ ස්වභාවය නාම රූප ධර්ම ඇසුරක් තියනවා. නාම රූප ධර්ම ක්‍රියාත්මක වීම අපි හඳුන්වන්නේ සලආයතන කියලානේ. නාම රූප එකට ක්‍රියාත්මක වීම, ආයතන ක්‍රියාත්මක වීමකුත් ඒ තැනත්තා තුල තියෙනවා. ඊළඟට ආයතන ක්‍රියාත්මක වීමෙන් සිද්ධ වෙන අර විඥාන, පස්ස, වේදනා, සංඥා කියන හතරක් සිද්ධ වෙනවා. ඒකෙනුත් එයාට ගැටලුවක් නැහැ. පස්ස වුණාට ඒක ධර්මතාවයක් හැටියට එයා දකින්නේ. විඥානයේ ධර්මතාවයක් හැටියට, පස්සපච්ච වේදනා ඒකෙන් ඇති වෙන වින්දනය ධර්මතාවයක් හැටියට දකිනවා. ඊළඟට ඒකෙන් ඇති වෙන සංඥාව, සුඛ සංඥාව, දුක්ඛ සංඥාව, අදුක්ඛම සුඛ සංඥාව මූලික වශයෙන් ඇති වෙන්නේ. ඒවා ගැනත් එයා උපේක්ෂයි. මොකද මේ නාම රූප ධර්ම පිරිසිඳ දැකලා තියෙන්නේ. දැන් දස්සනාවට ඇවිල්ලානේ නේ. සුතවා ආර්ය ශාවකනේ. ඒ මට්ටමේදී එයා හරිම මේ නාම රූප ධර්මත් එක්ක තමයි ඉන්නේ, පවතින්නේ. දැන් මේ පුද්ගලයාම නාම රූප ධර්ම පුඤ්ජයක්නේ. සුතවා ආර්ය ශාවකම. එතකොට ඒ නාම රූප ධර්ම පුඤ්ජයක් වීම, නාම රූප ධර්ම සමග කටයුතු කිරීම තුල ඒතනත්තාට ඉතින් ගැටලුවක් නැහැ. ඒවා සත්කාය වශයෙන් සොකීයත්ව අර සත්කාය දෘෂ්ටියක් කොහොමදත් නැහැ. මේ නාම රූප ධර්ම ටිකක් ඒවා ඇතිවීම පැවතීමින් නැති වෙනින් යන නාම රූප ධර්ම ටිකක් කියලා සලකනවා මිසක් ඒවා මමත්වයෙන් ගැනීමක් නැහැ ඉතින් නේ. එහෙමයි. සත්කාය දෘෂ්ටි ආදී නැහැ. ඔව් ඒක හරි. ඒක තමයි ස්වභාවය. වහන්සේට ගොඩාක් කුසල් සරණින් වහන්සේ මුලින්ම තේරුණා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කලින් මාත්මයේ ගැටලුවටම සම්බන්ධයි තරමන්දුරට. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයෙන් යෝජනා වෙනවද මේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සෝවාන් නොවි අපිට කොහෙත්ම කෙලස් කපන්න බෑයි කියන එක? ඔව් ඉතින් අපේ ආර්ය මාර්ගයේ මුලට තියෙන සම්මා දිට්ඨි, හරි දැක්ම, නිවැරදි දැක්ම. ඔව් ඇත්තටම මේ සම්මා දිට්ඨියට පැමිණීමෙන් තොරව දැන් කෙලස් කියන්නේ මොනවද කියලා අපි දකින්නේ සම්මා දිට්ඨියට අවමනේනේ. එතකන් අපි කෙලස් විදියට දකින්නේ නැහැනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට අපි කියනවා මේ තරහ නැත්තම් ආශාව. ඕවා ඉතින් ඔහොම තමයි. ඕවා එච්චර ගණන් ගන්න දෙයක් නෑ. තරහ ඉතින් ඒක එච්චර දෙයක් නෑ කියලා. ඒවා සමහර වෙලාවට මේ රාග දෝෂ මෝහ වගේ දේවල් අපි මේ කෙලස් හැටියට ගණන් ගන්නෑ. සමහර වෙලාවට ඒවා නිකන් ඕවා එහෙම තමයි සාමාන්‍ය දේවල් හැටියට කියලා ගණන් ගන්න. එතකොට ඒක සම්මාදිට්ඨියට ඇවිල්ලා නෑනේ. සම්මාදිට්ඨියට ආවනම් නැත්නම් දස්සනාවට ආවනම් පුද්ගලයේ ක්ලේශයේ හැටියටම දකිනවා, පිළිගන්න. ඒවා විතරක් නෙමෙයි, ඒක පහතබ්බ ධම්මයක් හැටියටම පිළිගන්නවා. මේක ක්ලේශයක්, මේකෙන් මේ විදිහට දුක ඇති කරනවා. ඒක නිසා මේක දුරු කළ යුත්තක්, පහතබ්බයක් කියන තැනට ඇවිල්ලා සම්මාදිට්ඨික කෙනා, දස්සනාව තියෙන කෙනා. එතෙන්ට නොයන තාක් ක්ලේශය හැටියට දකින්නෙත් නැහැ. ඒක දුකට හේතුවක් කියලා කියන බව පිළිගන්නෙත් නැහැ. ඒක දුරු කළ යුතුයි කියන මේ කෘත්‍ය ඥානයත් ඒ පුද්ගලයා තුල නැහැ. ඉතින් ඒ ටික නැත්තම් කෙලෙස් දුරු කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එහෙනම් ඔය මහත්ය කියපු කාරණේ හරි. මෙතන ඒ අදහස ඍජුව නොකියුවත් ගම්මෙ වෙනවා. මේ කියන්නේ සම්මා දිට්ඨියට පැමිණිය යුතුයි කෙලෙස් කැපීමටනේ. කපන්න ඕනේ. මේක ක්ලේශයක්, මේක කපන්න ඕනේ කියන
අදහසට ආව කියන්නේ අදහසට එන්නේ සම්මාදිට්ඨිය නිසා. නැත්තම් ඉන්නේ ඒකයි. ඒක හරි. ඊට පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට සියලු කුසල අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මෙතනදී දැන් මේ නිත්‍ය කරා යන මේ මාර්ගයේ වඩන කෙනා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණවම මෙතනදී අපි කතා කරනවා සම්මා ඥාන කියලා. ඒකට මේ සම්මා ඥාන කියලා කියන්නේ ආසවක්ඛ්‍ය ඥානය ගැනද එහෙම නැත්නම් එතනදී වැඩෙන තවත් ඥාන තුනක්. සම්මා ඥාන කිව්වම ඔය හතරම අපි ගන්නවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥාන. කවර නාම ධර්මයකට රූප ධර්මයකට අදාළ වන පරිදි වුවත් ඊ ඇසුරින් දුක්ඛ ස්වභාවය ඒ තුල පවතින දුක්ඛ ස්වභාවය එයාට ඥානනේ වෙලා නම් ඥානනේ වෙනවා නම් අපි ඒක සම්මා ඥානයක් හැටියට සලකනවා. ඊළඟට ඒකට හේතුව එයාට ඥානනේ වෙලා නම් දකිනවා නම් ඒක තේරුම් අරන් ඉන්නවා නම් ඒක සම්මා ඥාන හැටියට සලකනවා. ඊළඟට ඒකෙන් මිදෙන්නේ මෙහෙමයි කියන ඥානය තියෙනවා නම් ඒක ඥානනේ වෙලා තියෙනවා නම් ඒක සම්මා ඥානයක්. ඒ ප්‍රතිපදාව වැඩපිළිවෙල මිදෙන ක්‍රමය ඥානනේ වෙලා තියෙනවා නම් ඒක සම්මා ඥානයක් හැටියට සලකනවා. මොකද සම්මා ඥාන කියනකොටම අනිත් පැත්තේ වචනේත් අපිට කියවෙනවා මිච්ඡා ඥාන කියලා. ඒකට මිච්ඡා ඥාන කිව්වම හුඟක් වෙලාවට අපි ඔය සලකන්නේ මේ ලෞකික දේවල් පිළිබඳව ඥාන. දැන් අපි එහෙම කිව්වම මේ භෞතික විද්‍යාවේ, ජීව විද්‍යාවේ, රසායන විද්‍යාවේ, තව ඔය භූගෝල විද්‍යාවේ, ආකාශ තාරකා විද්‍යාවේ එක විද්‍යාවන් උගන්වනවානේ. මේ වෛද්‍ය විද්‍යාවේ එක ඒවායි ඥාන උගන්වනවා. ලෞකිකත්වයට අදාළ ඥාන. ඒවා අපි එක පැත්තකට දානවා. ඒවා අපි සම්මා ඥාන කියලා කියන්නේ නැහැ ධර්ම මාර්ගයේදී. මොකද හේතුව ඒ අර ඥාන හතරට වැටෙන්නේ නැහැ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං හතරට වැටෙන්නේ. ඒ හතරට වැටෙන ඥාන තමයි සම්මා ඥාන කියලා කියන්නේ. ඒ සම්මා ඥානය සම්මා විමුක්තියට හේතුවා. අගදී සම්මා ඥානං සම්මා විමුක්ති කියලා දෙකකුත් කතා කරනෝනේ. දැන් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ගැන ඔබතුමී කිව්වා. ඒ වඩන කෙනා තුල ක්‍රමයෙන් ඇති වෙන එකක් ඔය සම්මා ඥාන. ඊට පස්සේ සම්මා විමුක්ති. ඒ සිව් ඥානය, සතර ඥානය වැඩුණම ඒ පුද්ගලයා ඒ දුකෙන් මිදෙන්න එයා මිදෙනවා ඇත්තට. මේක තමයි ගැටලුව, මේක තමයි ගැටලුවට හේතුව, මේක තමයි විසඳුම, මේක තමයි විසඳුමට මඟ. ඔය හතර දැකීම දුකට සාපේක්ෂව මේක දැකීම සම්මා ඥාන. ඊට පස්සේ ඒ ඥානෙ ඇති වුණු පුද්ගලයා අනිවාර්යෙන් මේකෙන් මිදෙනවානේ. ඒක නොදකින තාක්නේ නොමිදී ඉන්නේ. දැක්කද මිදෙනවා. එතකොට සම්මා විමුක්ත. එතකොට සම්මා විමුක්ත කියන එකටත් අපි ගන්න ඕන මොකෙන් මිදීමද සම්මා විමුක්තිය කියලා කියන්නේ. මේ ආර්ථික ප්‍රශ්නයකින් මිදීමද? දේශපාලන ගැටලුවකින් මිදීමද? නැත්නම් ලෙඩක් සනීප වීමද? ලෙඩකින් මිදීමද? නෑ. අර දුකින් මිදීම සම්මා විමුක්තිය කියලා කියන්නේ. එතකොට දුක පිළිබඳ පැහැදිලි අවබෝධයටපත් වීම සම්මා ඥාන. ඒක හතරකින් පෙන්වන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං කියලා. සම්මා ඥාන. සම්මා විමුක්තිය වෙන්නේ මනාකොට දුකින් මිදීම. එතකොට ඒක වෙන්නේ ආර්ය මාර්ගයේ අපි ඔය මාර්ගාංග වැඩිමෙන් පළමු කොට සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඊළඟට සම්මා සංකල්පයට එනවා. ඇවිල්ලා ඊට පස්සේ වචනේ ක්‍රියාව දිවි පැවැත්ම අපි උත්සාහයෙන්, සිහියෙන්, වීරියෙන් යුතුව අපි ඒක ගොඩනගා ගන්න. ඉතින් ගොඩනගා ගැනීමෙන් තමයි අපි අන්තිම කියන සම්මා ඥාන, සම්මා විමුක්ති දෙක තුලට එන්නේ. දැන් මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම අපි හිතමු මේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය. එහෙම නැත්නම් සම්මා ආජීව කියන මාර්ගාංගය අපි ගමු. ආජීව කියන්නේ දිවි පැවැත්ම.
ඒතකොට යම් කිසි කෙනෙක් දිවි පැවැත්ම ඇතුලේ තමන්ගේ දිවි පැවැත්ම බොහොම කටුක වෙනවා. දුෂ්කර වෙනවා. දුක් බහුල වෙනවා කියලා අපි හිතමු. එතකොට ඒ තැනත්තා අර කියපු විදිහට යෝනිසෝ මනසිකාර කරලා බැලුවොත් එයාට මේ සම්මා ඥානය ඇති වෙනවා. මොකද්ද මගේ දිවි පැවැත්ම මේ විදිහට කටුක වෙලා තියෙන්නේ, දුෂ්කර වෙලා තියෙන්නේ, මං මේ ජීවිතය ඇතුලේ මේ තරම් දුක් විඳින්නේ මේ හේතුව නිසා කියලා. ඒ යෝනිසෝ මනසිකාර කෙරුවොත් සත්පුරුෂය ආශ්‍රය කළා, ආර්යයන් ආශ්‍රය කළා, සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කෙරුවොත් එයාට තම ජීවිතය තුළින් තමා විඳින දුක්ඛය පිළිබඳ දුක්ඛේ ඥානය ඇති වෙනවා. මේ මගේ මේ ජීවනෝපාය මේ තරම් මේ දුක්ඛ දෝමනස්යන්ට වැටලා තියෙන්නේ මේ හේතුව නිසා කියලා. දිවි පැවැත්ම. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, පුද්ගල සම්බන්ධතාවල ගැටලු මේ ටික එයා දකිනවා. ඊළඟට සමුදය ඥානය ඇති වෙනවා. මම මේ දුක්ඛ දෝමනස් විඳින්නේ මෙන්න මේ හේතුව නිසා කියලා. ආජීවයේ දුක්ඛ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට එයාට නිරෝධේ ඥානය ඇති වෙනවා. මේ ගැටලුව අයින් කරන්නේ මෙහෙමයි, මේකට මග මෙහෙමයි. එතකොට මොකද වෙන්නේ? එයාගේ අර මිච්ඡා ආජීවයෙන් හිතේ නිසා තමයි එයා අර දුකට වැටුනේ. එතකොට එයා සම්මා ආජීවයට එනවා. ওই විදිහට හැම දෙයකටම අදාළව වාචා, වචනය, කම්මන්ත, කායික වාචික ක්‍රියා, ආජීව, දීපෑත්ම මේ කියන දේවල් තුල ඇතුලේ ඇති වෙන දුක්ඛ දෝමනස්ස ටික පුද්ගලයා දකිනවා. දැක්කම ඒක සම්මා ඥානයි. ඒ හැම තැනකදීම ගැටලුවට හේතුව ගැටලුවෙන් මිදීමේ මගක් දැකීම සම්මා ඥානයි. ඉතින් සම්මා ඥානයේට ආපු පුද්ගලයා සම්මා විමුක්ති. මනවින් ඒකෙන් මිදෙනවා. ඒකයි ඔය සම්මා ඥාන සම්මා විමුක්ති දෙකේ ස්වභාවය. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ඥාන හතරක දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන කියන මේ ඥාන හතරට කියන තනි නමක් විදිහට මේ ආසවක්ඛ ඥාන ගන්න පුළුවන්. ඔව්. තනි නමක් විදිහට ගන්න පුළුවන්. සම්මා ඥාන කියන තනි නම ගන්න පුළුවන්. ආසවක්ඛ ඥානය කියන තනි නම ගන්න පුළුවන්. ඔය එක හරි. දැන් ආසව කිව්වමත් එතන අදහස් කරන්නේ ඉතින් කෙලෙස්නේ. මේ කෙලෙස්. ඕකේ මේකේ මේ ආසවක්ඛේ ඥානේ හරියටම කිව්ව කෘත්‍ය ඥානෙ. ඉතින් මේක දුරු කරන්න ඕන. මේක තමයි මේකට හේතුව. ඔව් ඒ තනි නමක් විදිහට ගන්න පුළුවන්. සම්මා ඥාන කියන්න පුළුවන්. ආසවක්ඛේ ඥානෙ කියන්න පුළුවන්. ඔව්. එතනින් සමහර වෙලාවෙදී ඇහිලා තියෙනවා දැන් මේ සම්මා ඥාන කිව්වහම පරචිත්ත විඥාන ඥාන එහෙම කියලා ඇහිලා තියෙනවා. එතකොට ඒවා මේ ආශ්‍රය විශ්ව කරන්නේ ඒක මේ ගමනට උපකාරයක් වෙන බවක් දැනෙනවා. ඇත්තටම මේ මුල් බුදු සමයේ සහ පසු බුදු සමයේ සමහර ධර්ම විවරණවල තියෙනවා පරස්පරතා. ඒ කියන්නේ මුල් බුදු සමයේ බුද්ධ දේශනාවල ඒ වගේ දේවල් පරචිත්ත විඥානන කියන වගේ දේවල් වලට එහෙම ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැහැ. අපිට මේ දුකෙන් මිදෙන්න උපකාරී වෙන්නේ තම චිත්තය විඥානනේද පරචිත්ත විඥානනේද? අපි නිකන් කල්පනා කරලා බැලුවොත් සාමාන්‍ය විදිහට තමන්ගේ හිත දිහා බැලීමද අනුන්ගේ හිත දිහා බැලීමද නේ? දැන් චිත්තානුපස්සනාවේදී උගන්වන්නේ අනුන්ගේ හිත දිහා බලන්නද? නෑනේ. එහෙනම් ඒ වගේ දේවල් ඔස්සේ අපි හිතුවොත් අපිට පැහැදිලි වෙනවා සම්මා ඥාන ගණේට ගන්න බෑ ඒවා. ඉතින් තමන්ගේ හිත දැකීම, තමන්ගේ ගැටලුව දැකීම. සරාගං චිත්තං පජානාති. මූලික වශයෙන් අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරතිනේ. ඒක තමයි. ඉතින් ඒ අනුසාරයෙන් තමයි මේ බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතන අනිත් එක්කෙනාගේ හිත දකින්න යනවා නෙමෙයි. ඇත්තටම බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී කිව්වම අනිත් එක්කෙනා දැන් මගේ හිතේ රාගය ඇති වුණාම, ද්වේෂය ඇති වුණාම මම යම්කිසි විදියකට දුකක් විඳිනවද? මම යම් ආකාරයකට වැරදි විදියට හැසිරෙනවද? එහෙනම් අනිත් එක්කෙනාගේ හිතේ රාගය ඇති වුණාම, ද්වේෂය ඇති වුණාම එයාගේ හිතන විදිය වෙනස් වෙනවා, එයා හැසිරෙන විදිය වෙනස් වෙනවා කියලා අනුමාන ඥානයක් ඇති කර ගැනීම
බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියලා. ඊළඟට ඔය පරචිත්ත විදාන කියලා කියන්නේ අනිත් එක්කෙනා හිතන විදිය දැක ගන්න උත්සාහ කරනවා. ඒක නිකන් ක්ලේශයක්. ඒක වැඩකට නැති වැඩක්. ඒක නිසා මේ ඔය වගේ ඒවා සම්මා ඥාන ගණයට අපි ගන්නෙ නෑ. සම්මා ඥානයට නිතරම ඔය හතර මූලික වශයෙන් ගන්නේ තමා තුලින් අජ්ජත්තම් විදියට. තමා තුලින් දැකීම. එහෙම තමා තුලින් දැක්කොත් නේ සම්මා විමුක්තියට යන්න පුළුවන් වෙන්නේ නේ. එහෙම නැත්තම් මේ අනිත් එක්කෙනා මොනවද හිතන්නේ? ඕවා මේවා හොය ඉන්නකොට තමන්ගේ කෙලෙස් වැඩෙනවා මිසක මට නම් පේන්නේ කෙලෙස් ගෙවා දැමීමට ඒක උපකාරී වෙන්නේ නැහැ. අනිත් අය හිතන විදි හොය ඉන්න කෙනා. ඒ නිසා නිතරම මේ ඔය අනිකුත් ඥාන ගැන පස්සේ ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා පසුකාලීනව ලියවිච්ච පොතක් තියෙනවා. ඒකේ තමයි ඔය මේ තෙසත්තා ඥානයක් ගැන කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා ගත්තොත් මුල් බුදු සමයේ ගාක් ආසවක්කේ ඥානයට තමයි ධර්මය අවබෝධ කරගෙන ගිහිල්ලා අන්තිමට ඒවං සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ කියලා ආසවක්ඛයාය චිත්තං අබිනින්නාමියති කියලා එතෙන්ටයි හිත යොමු කරන්න ඕන කියලා. ආසවක්ඛේ ඥානයට තමයි හැමතිස්සෙම යොමු කරලා තියෙන්නේ මුල් බුදු සමයේ. පස්සේ ඉතින් ඔය වෙන දේවල් පිළිබඳ ඥාන ගැන කතා වෙලා තියෙනවා. වෙන දේවල්. ඉතින් හැබැයි කොයි ඥානියත් ආසවක්කේ පැත්තට හරවලා තියෙනවා නම් අපිට ඒ ඥානිය අනුමත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික පැත්තට හරවලා තියෙන ඥාන සම්මා ඥාන හැටියට අපිට ගන්න බෑ. ඒකයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේ ස්වාමීන් මේ යෝනිසෝ මනස්කාරය කියන එක මේ චතුසත්‍ය ක්‍රමයට මෙනෙහි කිරීම කියලා වහන්සේ කිව්වා. එතකොට මට මේ ප්‍රශ්නක් විදිහට ඉදිරිපත් කරන්න ඕන පළවෙනි ප්‍රශ්නේ. මේ යෝනිසෝ මනස්කාරය කියන එක සඳහන් වෙන හැම තැනදීම ධර්මයේ අපට ওই චතුසත්‍ය ක්‍රමයට බැලීම කියන මේ ඒ විදිය අර්ථකථනයකින් අපිට ඒක දිහා බලන්න පුළුවන්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ මගේ. ඊළඟට ඒකටම අදාළ අනිත් ප්‍රශ්නය දැන් මෙතන කියනවා ඥානතෝ හම්පස්තෝ ආසවානං කයං වදාමි කියලා. ඒකවල මේ කල්පනා කරන්නේ මේ ඥානතෝ කියන එක අපේ ඇත්තටම සුතමය චින්තාමය වශයෙන් කියන එක තමයි මම කල්පනා කරන්නේ. එහෙම වෙන්න ඕන කියලා ඒක. එතකොට මේ පස්සතෝ කියන තැනදී මේ පස්සතෝ කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. පස්සතෝ කියන එක මේ කරගන්න තමයි අපේ උත්සාහය වෙන්න ඕන කියලා මම කල්පනා කරනවා. එතකොට මේ පස්සතෝ කියන එක ඒ ටික මේ සම්පූර්ණ කරගන්න අපිට මේ යෝනිසෝ මනසිකාරයමද මෙතන සිද්ධ වී යුත්තේ කියන එක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. මම දෙවෙනි ප්‍රශ්نين කතා කළොත් මේ පස්සතෝ කිව්වම මේ ඉන්ද්‍රියානුභූතිය කියන්නේ ඇසට රූපය මුණ ගැහිම, කනට ශබ්දය මුණ ගැහිම, නාසයට ගන්ධය මුණ ගැහිම, දිවට රසය, කයට පහස, මනසට ධර්මතාවය හමුවීම, ඒ ඉන්ද්‍රියානුභූතියත් සමගම ඉන්ද්‍රියානුභූතිය තුළ ඉඳගෙන යෝනිසෝ මනසිකාර කිරීම. ඒතකොට ඉන්ද්‍රියානුභූතියෙන් තොරව යෝනිසෝ මනසිකාර කිරීම භාවනාමය ඥානයේ හැටියට සලකන්නේ නැහැ. ඒක සුතමේ ඥානය, චින්තාමය ඥානය වගේ දෙයක්. භාවනාමය තත්වයේදී ඉන්ද්‍රියානුභූතිය තුල ඉඳගෙන ඒකයි සතිපට්ඨාන දේශනාවේදී දැන් උදාහරණයක් හැටියට කිව්වොත් සුඛං වේදනං වේදියමානෝ සැපක් විඳින ගමන් කියනකොටම ඉන්ද්‍රියානුභූතිය තුල ඉන්නවනේ.
දුක්ඛං වේදනං වේදියමානෝ කියනකොටම ඉන්ද්‍රියානුභූතිය තුල ඉන්න ගමන්. ඒ කියන්නේ දුකක් විඳින ගමන්. දැන් මේ විඳිමින් ඉන්නවා. දැන් මේ සැපක් විඳිමින් ඉන්නවා. ඉන්න ගමන් අන්නෙතන යෝනිසෝ මනසිකාර. ඒක ඒ ධර්මතාවයේ ස්වභාවය දැන් තමන් භුක්ති විඳින දේ. එහෙම ගත්තොත් එහෙම යෝනිසෝ මනසිකාර කරොත් තමයි ඒක සුතමය ඥානයකින් එහාට ගිය, චින්තාමය ඥානයකින් එහාට ගිය භාවනාමය ඥානයක් සඳහා සහයෝගයක් ලබා දෙන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට එතන ඉන්ද්‍රියානුභූතිය තුල ඉඳගෙන නුවණින් මෙනෙහි කරනවා. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. මම දැන් මේක භුක්ති විඳින්මින් ඉන්නවා. මේකේ දිගපළල, මේකේ ස්වභාවය, මේකේ දුක්ඛ ස්වභාවය, මේක දුකට හේතු වෙලා තියෙන විදිහ මට තේරෙනවා පැහැදිලි. ඒකයි. ඉතින් ඒ තුල ඉඳගෙන ඒකයි අදහස් කරන්නේ. ඊළඟට මහත්ය මුලදී කලින් මතක් කර කාරණේ මේ යෝනිසෝ මනසිකාරය කියලා සඳහන් වෙන හැම තැනකදීම අපිට මේ ඩෙෆිනිෂන් එක චතුස්ත්‍ය ක්‍රමයට මෙනෙහි කිරීම කියන මොකද සමහර තැන්වලදී කියවෙනවා මේ ප්‍රභාවයේ දක්වා හෝ ප්‍රභාවයේ සිට හෝ මෙනෙහි කිරීම කියලා. එතකොට ඒකමත් ඇත්තටම මේ චතුස්ත්‍ය ක්‍රමය කියලා අපිට එහෙම කියන්න පුළුවන්. ඒක හරියම. ඔය උත්තර දැන් වචනාර්ථයේ තියෙන්නේ යෝනිසෝ කියලානේ. දැන් යෝනි කියන්නේ ආරම්භක ස්ථානයේටනේ. යෝනි. දැන් යෝනි කියන පාලි වචනයෙන් අදහස් කරන්නේ යමක් හට ගන්න තැන මූලාරම්භය සිද්ධ වෙන මූලාරම්භයේ සිදුවීම සිද්ධ වෙන ස්ථානය සිදු වෙන සාධකය යෝනි කියනවා. එතකොට යෝනිසෝ කිව්වම එතන අදහසක් එනවා ඒ ආරම්භක සාධකයේ සිට ඒ සාධක එකිනෙකට ප්‍රත්‍ය වෙමින් මේ හේතුඵල ධර්මානුකූලව මේක ඇති වෙලා ආකාරය මෙනෙහි කිරීම කියන අර්ථයක් යෝනිසෝ මනසිකාර කියන භාෂාව පැත්තෙන් ගියාම අපිට එහෙම අර්ථයක් මතු කරලා ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ සඳහන් කරන හැමතැනම ඉදිරිපත් කරන විග්‍රහය අනුව ඒක නුවණින් මෙනෙහි කිරීම කියලා තමයි සාමාන්‍ය පරිවර්තනයට ගන්නෙ. ඔය ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝ ඉදන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. ඔහොම කියනවනේ. එතකොට දැන් මෙනෙහි කිරීම කිසියම් ඉලක්කගත කරලා තියෙනවා. අර චතුසත්‍යයට අදාළව. මොකද එහෙම නැතුව මෙනෙහි කිරීමෙන් අර අපේ ඉලක්කයට අපි යන්නේ නැහනේ. නැතුව වෙනත් විදිහකට මෙනෙහි කරන්නත් පුළුවන්. මේකේ මුල මේකයි. පටන් ගත්තේ මෙහෙමයි මෙහෙම පැවතිලා ආවයි කියලා ඒක අපිට මුලින් ඉඳලාකට එහෙම කියන්න පුළුවන්. අර යෝනි කියන අර්ථයේ අරගෙන කතා කරොත්. නමුත් අර නුවණින් මෙනෙහි කිරීම හරියට ඉලක්කගත කරලා තියෙන්නේ මොකද? එහෙම මෙනෙහි නොකරොත් අපි දුක්ඛ නිරෝධයට යන්නේ නැහැ. දැන් බුදුදහමේ ඉලක්කය දුක්ඛ නිරෝධයනේ. එතකොට ඉලක්කයට යන්න නම් අර විදියට මෙනෙහි කරන්න ඕනේ. ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. දැන් ඔය උතන සූත්‍රයේම කියන්නේ. ඉදන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. ඉදන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. ඉදන් දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාති යෝනිසෝ මනසිකරෝති කියලා. එතකොට දුක්ඛ කියන ස්වභාවය කේන්ද්‍ර කරගෙන තමයි මානසිකාර කරන්නේ. නුවණින් මෙනෙහි කරන්නේ. මෙන්න මේක තමයි දුක. මේක තමයි දුකට හේතුව. මේක තමයි දුකින් මිදීම. මේක තමයි මඟ කියලා. ඒකයි හැමතිස්සෙම ඒ අර්ථයට බරව යෝනිසෝ මනසිකාරය පැහැදිලි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අර සූත්‍රයේ මුලින් කිව්වනේ මේ අතීත මද්දානං අනාගත මත්තානං ඒතරහි කියලා කාල තුන අල්ලගෙන මම ඉස්සර කොහොමද හිටියේ මෙහෙමයි කියලා ඕව මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි එහෙම මෙනෙහි කිරීමෙන් අපේ ඉලක්කයට යන්නේ. අපි නිකන් දිට්ටි කන්තාරන් දිට්ටි විසූකන් දිට්ටි විප්පන්දනයකට යනවා මිසක එතනත් මෙනෙහි කිරීමක් තියෙනවා. නමුත් මෙතෙන්ට අපේ ඉලක්කයට යන්නේ.
ඒකයි නිතරම යෝනිසෝ මනසිකාරය කියන එක ඉලක්කගත කරලා පැහැදිලි කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක තේරුණා. මොකද ඔය යෝනිසෝ මනසිකාරය කියන එක මම හිතන්නේ අපි මේ බොහොම සියුම් වශයෙන්ම තේරුම් ගත යුතු කාරණයක් කියලා මම කල්පනා කරන නිසා මේ ප්‍රශ්නේ තේරුම් හොඳයි එහෙනම් වෙනත් අපිට කතා බහ නොමැති නම් අදට අපි දහම් හමුව නිමා කරමු. එතකොට අපි අද දහම් හමුවේ සිට අලුත් සූත්‍රයක් අපි එකතු කරගත්තා මේ අපේ කල්යාණ මිත්‍රයන්ගම යෝජනා පරිදි සබ්බාසව සූත්‍රය. ඉතින් අපි මේ පරයය 7න් අද අපි අවධානය යොමු කරේ පළවෙනි පරයයට පමණයි. දස්සනා පරයය කියන එක සම්මා දිට්ඨි නැත්නම් සම්මා ඥාන යෝනිසෝ මනසිකාර ඔය වගේ වචන මේ දස්සනාවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. නිවැරදි දැක්ම, නිවැරදි ඥානය, නිවැරදිව මෙනෙහි කිරීම තුළින් ඇති කරගන්නා වූ හරි යහපත් දැක්ම දස්සනාව. එතකොට මේ දස්සනාවෙන්ම ඇතම් ක්ලේශ ධර්ම අවසන් වෙනවා. මිත්‍යා විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප කියන දෙක ප්‍රධාන වශයෙන් දස්සනාවෙන් අයින් වෙනවා. ඉතින් ඒකයි මේ දස්සනා පහතබ්බ ආසවා කියලා කියන්නේ දෘෂ්ටිමය දෝෂ, සංකල්පීය දෝෂ අයින් කරන්න තියෙන ඒවායින්. ඒකයි උදාහරණ වශයෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන දැක්වේ. තුනම මේ දස්සනා පහතබ්බ ආසවා හැටියට තමයි පෙන්වන්නේ. ඒ තුනම දෘෂ්ටිමය දෝෂ. දැන් සත්කාය දෘෂ්ටිය කියනකොට පැහැදිලිවම දෘෂ්ටිමය දෝෂයක් එතන. ඊළඟට විචිකිච්ඡා කියනකොටත් ඒත් එහෙම කතං කති. එතන තියෙන්නේ මේ අවබෝධය පිළිබඳ ගැටලුවක්. විචිකිච්ඡාවේ තියෙන. විචිකිච්ඡාව එන්නේ අවබෝධය පිළිබඳ ගැටලු තියෙනකොට. ඊළඟට සීල වෘත, සීලසේ පෙනෙන වෘත පරාමර්ශණය කරන්නේ ඒ දෘෂ්ටිමය දෝෂයකින්. එකක් තමයි වෘතයක් සීලයක් හැටියට හිතාගන්න එක. ඒක දෘෂ්ටිමය දෝෂයක්. සමහර අය සමහර වැඩ කරගෙන යනවා. ඒක සීලයක් කියලා හිතාගෙන. නමුත් සීලයක් නෙමෙයි. ඒක සීල සංවරයක් ඇති වෙන්නේ නැහැ. ඒක වෘතයක්. එතකොට එතන දෘෂ්ටිමය ගැටලුවක් ඇති වෙලා. අනිත් පැත්තට ඒක පරාමර්ශණය කරනවා. සීලබ්බතේ පරාමර්ශණය කරනවා කියලා කියන්නේ ඒක එක්තරා ප්‍රමාණයකට දෘෂ්ටිමය වශයෙන් ග්‍රහණය කරන්නේ. වැරදි දෘෂ්ටියකට පැමිණිලා වැරදි දෘෂ්ටිය දැඩිව අරගෙනක් තියෙනවා. ඒකත් දෘෂ්ටිමය දෝෂයක්. එතකොට ওই මූල සංයෝජන ධර්ම තුන පෙන්වන්නේ ඒකයි. තුනම දෘෂ්ටිමය ගැටලු. දස්සනාවෙන් පහතබ්බයි. මේක හරි සම්මා ඥාණයෙන්, සම්මා දිට්ඨියෙන්, විඥාවෙන්, දස්සනාවෙන් දුරු කළ යුතුයි. ඉතින් ඒකයි අපිට දස්සනාව, සම්මා ඥානය, සම්මා දිට්ඨිය, විඥා කියන తත්වය අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒක හරියට දිශාගත කරොත් සම්මා ඥානය, සම්මා දිට්ඨිය, විඥා, දස්සනා කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය ඥාන. ඔය සියුස්සස් ඥානය. දුක කේන්ද්‍ර කරගෙන ගැටලුවට හේතුව මිදීමේ මඟ දකින්න එක තමයි හරියටම දස්සනා කියලා කියන්නේ. එතෙන්ට આવොත් පුද්ගලයාට හරි ඉලක්කයට යන්න පුළුවන්. ඉතින් පළවෙනියට මේ සබ්බාස සංවර පරයයේ පළවෙනියට පෙන්වන්නේ ඕක. ඒ දෘෂ්ටිමය ආසව වලින් මිදෙන්න නම් එවැනි කාලයක් තිස්සේ පැහි කැකෑරි තියෙන ලාටු මැලියම් වගේ මේ හිතේ තියෙන උපක්ඛිලේශ දෘෂ්ටිමය උපක්ඛිලේශ ගැලවෙන්න නම් මේ සම්මා දිට්ඨියට, සම්මා ඥාණයට, විද්‍යාවට, දස්සනාවට අප ආයුතුයි කියන එකයි මෙතන සමස්ත සාරාංශය. හොඳයි එහෙමනම් අදට අපේ දහම් හමුව මෙතකින් නිමා කරනවා. මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපි තවදුරටත් ඉදිරි සූත්‍ර සාකච්ඡාවලදී මේ සූත්‍රයම අරගෙන ඉදිරි ආසව සංවර පරයයන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ උතුම් කාර්ය සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම ධර්ම කාරණා ඉස්මතු කරලා ධර්ම සාකච්ඡාව තවත් අර්ථවත් කරන දායක වීමෙන්
මේ මොහොතේ සහසම්බන්ධ වුණා වූ අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම ඒ වගේම මේ ශ්‍රවණය කිරීමෙන් මතුවට ධර්ම අවබෝධය ඇති කරගන්න හැම දෙනාටමත් කියන අපි සියලුම දෙනාට මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි, සුවපත් වේවා.